යදා අටේ දෙක පත්‍රය තමයි සාකච්ඡා කරන්නේ. එතකොට මේකේ නොගැලපෙන රෝධ පාඩමින් තමයි ඡේදය අරගෙන තියෙන්නේ. මැස්සෙකුයි ගෙම්බෙකුයි ඉත්තෑවෙකුයි කුකුලෙකුයි ගස් කොටයක් උඩ ගෙයක් හදාගෙන උන්නා. දවසක් මේ හතර දෙනා කැලෑවක් මැදින් ගමනක් ගියා. හතු මල් ගෙඩි ಜಾති දර එකතු කරන්න. මැස්සා යාළුවෝ තුන්දෙනාගේ ඔළුව උඩින් පියාසර කෙරුවා. ඔහොම ගිහින් මේ හතර දෙනා ගස් කොළන් නැති පාළු පිට්ටනියකට ආවා. එතන පුංචි කරත්තයක් තිබෙනවා දැක්කා. මෙහි දැක්කෙන සතුන් ගෙයක් හදාන උන්නේ කොහෙද? කොහෙද හිටියේ? ගස් කොටයක් උඩ. 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 හරි. ඊළඟට මේ සදාන් සතුන් ගමනක් ගියේ කුමක් මැදින්ද? කැලෑවක. ඔව් මේකේ තියෙන කැලෑවක කියලා තියෙන්නේ. ඉතින් අපි එහෙම ලියමු. කැලෑවක. මෙම සතුන් මෙවැනි ගමනක් යෑමට හේතුව කුමක්ද? මෙතන තියෙනවානේ. කැලෑවක ගෙඩි ಜಾති දර එකතු කරන්න. හරි. දැන් උඩේකට අහනවාද කැලෑවක් මැදින් කියලා? එහෙම දැහුවේ. ಜಾති එකතු කරන්න. කියලා ඉන්න තාම උඩේක මේ සදාන් සතුන් ගමනක් ගියේ කුමක් මැදින්ද? කැලෑවක මැදින් කැලෑවක් මැදින් කියන එකයි. කමක් නැහැ එකත් ගැටලුවන්නේ. හරි. යටේ ගණන් ගැටලුවක් නැහැ. මේ එකම උත්තර ටිකක් තියෙන්නේ. මේක මාරු කරගන්න එපා. තිබ්බ විදිහටම අපි ලියමු. හතු මල් හැබැයි ගෙඩි ಜಾති කියද්දී කමා දාන්නේ නෑ. ගෙඩි ಜಾති කියන්නේ එක කියන්නේ එතන පටලව ගන්න නැතුව කමව දාන්න. ಜಾති මේ කමා ටික ලියන්න වෙනවා. දර එකතු කරන්න. ඔය තමයි පිළිතුර. ඒ සම්පූර්ණ වාක්‍යෙම ලියන්න වෙනවා. හතු මල් ගෙඩි ಜಾති දර එකතු කරන්න. යාළුවෝ තුන්දෙනාගේ ඔළුවින් පියාසර කරේ කවුද? මැස්සා. මැස්සා තමයි ඔළුවින් පියාසර කරේ. යාළුවෝ හතර දෙනා ආවේ කොහාටද? පාළු පිට්ටනියකට. කොළන් නැති පාළු පිට්ටනියකට. ගස් කොළන් නැති පාළු පිට්ටනියකට කියන්න පුළුවන්. ගස් කොළන් නැති පාළු පිට්ටනියකට කියන්නත් පුළුවන් ලියන්න පුළුවන්. ගස් කොළන් නැති පාළු පිට්ටනියක කියලා උත්තරේ ලියන්නත් පුළුවන්. මේකේ තියෙනවනේ හතර දෙනා ගස් කොළන් නැති පාළු පිට්ටනියකට ආවා. ආවේ කොහාටද? මම සරල උත්තරේ ගත්ත පාළු පිට්ටනියකට කියලා. හැබැයි සම්පූර්ණ වෙනවා ගස් කොළන් නැති පාළු පිට්ටනියකට කියලා. මේ වචන ටිකත් එකතු කරන්න. පාළු පිට්ටනිය තිබුණේ කුමක්ද? පුංචි කරත්තයක්. පුංචි කරත්තයක්. පුංචි කරත්තයක්. පුංචි කරත්තයක්. ලකුණු 6ක් තියෙනවා ඒ ටිකට. එක ගානේ. හරි නේද? මේ පස්ස සම්බන්ධ වෙච්ච අයත් ලියාගත්ත උත්තරේනේ. පුංචි කරත්තයක්.
මැස්ස ලියපෙකට රූම් පැංච ලියන්න හැකි නේද? බෑ පුතේ ඔය හිතේ තියෙන උත්තරේ දැන් මෙහෙමනේ රූම් පැංච කියලා ඔයාලට මතකයි පාඩමෙන් තිබුණා. මේ දීලා තියෙන අපිට ඡේදයක්. ඒතර ඡේදයේ උත්තර ලියනකොට මේකෙන්ම අරගෙන ලියන්න. ඒ කියන්නේ මම අර දෙවෙනි එකට කැලෑවක කියලා ලියලා තියෙනවා. මැස්සට රූම් පැංච තමයි කිව්වේ. හැබැයි මෙතන කොහෙවත් නැහැනේ මැස්ස රූම් පැංච කියලා. මේක කියන්නේ වාක්‍ය බලන්නකෝ. මැස්සා යාළුවෝ තුන්දෙනාගේ ඔළුව උඩින් පියාසර කෙරුවා. මෙන්න මේකෙන් අපිට උත්තරේ ගන්න වෙන්නේ. ඒකුල්ල අහනවා මෙම සතුන් යාළුවෝ තුන්දෙනාගේ ඔළුව උඩින් පියාසර කරේ කවුද? අරම වාක්‍යයක් දීලා තමයි අහන්නේ. ඒක අර වාක්‍යයේ තියෙන මැස්සක් කියලා. එහෙනම් වෙන ඒවා ලියන්න එපා. දැන් ගොඩක් අයගේ වෙන්නේ ඡේදවලදී අර මේ මං කියන්නේ ඡේදයක් හම්බ වෙන එක වලට කවදාවත් කියලා නැති පොතකින් ඡේදයක් හම්බ වෙන එක වාසි. නැත්නම් අර කියවපු පොතකින් ඡේදයක් ගත්තා පස්සේ පාඩම මතකයි හොඳට. ඒකේ තියෙන වෙන උත්තර ලියනවා. උත්තරේ ගැලපෙනවා. ඔව් ඉතින් මේ පියාසර කරේ කවුද? ඉතින් මැස්සා කියන්නේ රුන් පැංච තමයි. හැබැයි ඒ උත්තරේ මෙතනට කොහොමවත්ම ගැලපෙන්නේ නැහැ. ඒක ඡේදය එක නැහැ. මේ තව මෙන්න මේකත් බලන්නකෝ. පහත ඡේදය හොඳින් කියවන්න. ප්‍රශ්න වලට පිළිතුරු ඡේදයෙන්ම තෝරාගෙන තිත්‍රි මත ලියන්න. දුර අපිට වෙන හිතේ තියෙන ඒවා ලියන්න බෑ. නිකන් වෙන තැනක ප්‍රශ්නයක් අහුවනම් මේ පාඩම ඇසුරින් ලියන්න කියලා අපිට ප්‍රශ්නයක් අහුවනම් මේ එතනදී රුම් පැංච පුළුවන්. මෙතනදී එහෙම බෑ. සමානාර්ථ පද මැනික් මිනි කියලා මිනි ඉන්න මිනි කියලා ඉස්සලින් මාණික්‍ය මට වචනේ පැහැදිලි ඇහුන්නේ මිනි පුළුවන් දියමන්ති බෑ සාමාන්‍යයෙන් කියන්නේ පුතේ මැණික් වලට මිනි කියලා කියන්නේ මාණික්‍ය පුළුවන් සර් මුත්තර පලිංගු බැරිද? පලිංගු කියලා කියනවානේ සර් මුතු බෑ නිදානේස ඒකත් බෑ. රත්න කියලා කියන්නේ පුළුවන් රත්න දීප පොළොව තුලින් කියන්නේ මේ මැණික් තියෙන පොළොව කියන්නේ ආයි කියන්නේ පුතේ රුවන් කියලාත් කියනවා රුවන් පුරේ කියලා මුතු බෑ පුතේ මෙහෙමයි දැන් මේක මේ සාමාන්‍ය මැණික් වලට මිනි කියලා තමයි කියන්නේ මේ ඔය රත්නදීප පොළොව කියලා කියනවනේ ඒත් මැණික් සහිත පොළොව කියන අදහස රුවන් පුරේ කියලාත් අපි කියනවනේ මේ රත්නපුරේට නේද එතකොට රත්නපුරේ කියලා කියන්නේත් මැණික් සහිත පොළොව කියන අදහසනේ රුවන් පුරේ කියන්නේ එතකොට රත්න රුවන් දෙක කොහොමත් මැණික් වලට කියනවා හැබැයි පටලව ගන්න එපා එතන රන් මේ රත්තරන් වලට අදහස් වෙනවා එතනින්ද ඊළඟට මේ දියමන්ති කියන්නේ පුතේ ඒක වෙනම වර්ගයක්. දියමන්ති සාමාන්‍යයෙන් මේ පොළවේ ඒ පොළවෙන් ගන්න දෙයක්. මැණික් වගේ දෙයක් තමයි දියමන්ති. තමයි මේ මුතු කිව්වනේ. මුතු කියන්නේ මැණික් නෙවෙයි. මුතු හම්බෙන්නේ කොහෙන්ද? මුතු ගන්නෙ මොහොතේ. මුතු බෙල්ලන්ගෙන් ගන්න. කොහොමද මුතු බෙල්ලන්ගෙන් මුතු හම්බෙන්නේ? මුතු බෙල්ලෝ කියලා වෙනම බෙල්ලෝ වර්ගයක් ඉන්නවා. ඒ බෙල්ලෝ දැන් ඒ බෙල්ලෝ මුහුදේ ඉන්නවනේ. ඒතර මුහුදේ ඉන්නකොට සාමාන්‍යයෙන් ගොඩබිම කිට්ටුවටත් එනවනේ. ඒතර ගොඩබිම වැලි තියෙනවනේ. සමහරලාට මේ බෙල්ල ගමන් කරනකොට මේ කොහතවල බෙල්ලෝ දැකලා තියෙනවනේ. ඒ බෙල්ලොන්ගේ ඇඟේ සමහරට වැලි කැට යනවා ඇඟ ඇතුලට. වැලි කැට යනකොට ආපහු වතුරට හේදෙනවා. සමහර වැලි කැට අර කටුවාසේ හිර වෙනවා. මුතු බෙල්ලන් කටුවාසේ හිර වෙනවා. ඒ කටුවාසේ හිර වුණාට පස්සේ කාලයක් තියෙනකොට කටුවාසේ හිර වෙලා. හරියට නිකන් අර මේ අපේ ඇඟ ඇතුළේ මොකක් හරි කටුවක් හරිනවා පිළිකාවක් වගේ නිකන් හැදෙනවනේ ඒක. කාලයක් තිස්සේ මොකක් හරි කටුවක් හරි මොකක් හරි
වැලි කැටයක් හරි අපේ තුවාලයක් අසර ගිහිල්ලා ඒක තිබුණොත් ඒ වගේ මේ මුතු බෙල්ලගෙත් එහෙම වෙන්න පුළුවන්. ඒක උට වේදනාකාරී ටිකක්. එහෙම කාලයක් තියෙනකොට ඒක මුතු බවට පත් වෙනවා. අර වැලි කැටේ තමයි අර මුතු බෙල්ල ගැඟේ කාලයක් තිබිලා තමයි මුතු බවට පත් වෙන්නේ. එහෙම තමයි මුතු ලැබෙන්නේ අපිට. මුතු බෙල්ලගෙන් තමයි මුතු හම්බෙන්නේ. ඒක මැණික් නෙවෙයි. පැහැදිලි නේද? හරි. ඊළඟට කට. මුඛය ඔය කියලා කියනවා. මුව කියලාත් කියනවානේ. මුව. මුව කියලා කියනවා. මූණට නෑ ඒ වතනේ මුහුණට කියන්නේ. මුඛය කියනවා. මුව කියලාත් කියනවා. ඊළඟට බෙල්ල ගෙල නේද අපි කියන්නේ. ගෙල. බෙල්ලට කියන්නේ ගෙල කියලා. කරත්තේට නම් දන්නවා. ගැල කරත්තේ සර් කිරික්කලය නෑ පුතේ. තිරික්කලය කියන්නේ අර එක ගොනෙක්ගෙන් යන එකනේ කරත්තේ ගොන් දෙන්නම දෙන්නේ. ඒක වෙනස්. ගෙල මේක මේ අහුවෙනවනේ වචන. අනිත් ටික නම් ටිකක් වෙනස් ටිකක්. අලුතින් ඉගෙන ගන්න දේවල් ටිකක්. කරත්තේට ගැල අහුවෙනවා. ඌ ශබ්දේ ලබා ගැනීම සඳහා දික්පාපිල්ල යොදා ඇති වචන යටින් ඉරක් අඳින්න කියලා කියනවා. ඌ. බූරුවා ඔව්. බූරුවා ඌ ශබ්දයේ හින්දා බූරුවා නැත්තම් රුවල කියන්නේ ඌ ශබ්දය. ඌ ශබ්දේ බූරුවානේ. ඊළඟට ඒ ශබ්දය මෙට්ටය මෙට්ටය. කොම්බු විතරක් තියෙන මෙට්ටය. ඊරු ශබ්දයේ සඳහා ගැටැල පිළිවෙතලා යන වෙනස් වෙන්න ඕනි. ගෘහය. ගෘහය. ප්‍රශංසාව විරුද්ධ පදය. නින්දාව නින්දාව හොඳයි. නින්දා කරනවා ප්‍රශංසා කරනවා. අප්‍රසන්න අප්‍රසන්න වැරදි. අපහාසය පුළුවන්. නින්දා කරනවා. අවමානය අවමානය පුළුවන්. අවමන් කරනවා. අපි කාට හරි ප්‍රශංසා කරනවා. ආයා හොඳයි නේද? වා දක්ෂයි. එන්න කියලා අපිට ප්‍රශංසා කරනවා. ප්‍රසාදය අප්‍රසාදය. අප්‍රසාදය කියන්නේ ප්‍රශංසාවට නෙවෙයි පුතේ. ඒ කියන්නේ ಗುಣ වයනවා වගේ අදහසක් ප්‍රශංසාව. අප්‍රසාදය කියන්නේ ඒ කියන්නේ ඒකට අකමැත්ත වගේ අදහසක්. නේද? මේ ඒ කියන්නේ මොන හරි දෙයක් මොකද පුතේ? ගැරහුම් ඒකත් පුළුවන්. ඒක ගැලපෙනවා. නින්දාව අවමානය ගැරහුම් තව වචනයක් කියවන මොකක් හරි. අප්‍රසාදේ නෙවෙයි. ප්‍රසාදය කියන්නේ කැමැත්ත නේ. අප්‍රසාදය කියන්නේ අකමැත්ත. අප්‍රසන්න ඒකත් බෑ. අප්‍රසන්නත් බෑ. අප්‍රසන්න කියන්නේ කැමති නෑ වගේ අදහස. හරි. ඊළඟට පැසසුම. වර්ණදාව විරුද්ධ පදනේ අහන්නේ. ගැරහුම් මේ වචන ටිකම තමයි ඉතින් ගන්න වෙන්නේ අපිට. පැසසුම කියන්නේ ප්‍රශංසාව දෙකම එකයි. ගැරහුම ඔය ගැරහුම නින්දාව සර් අපහාස අපහාසය. ඒක පුළුවන්. දෝෂාරෝපණය පුළුවන්. අප්‍රසාදය පැසසනවා. අප්‍රසාදේ ගැලපෙන්නේ නැහැ පුතේ. දෝෂාරෝපණේ නම් කමක් නැහැ. ඔව් දෝෂාරෝපණේ පුළුවන්.
මේ දෙකම එකම වචන පුතේ. ප්‍රශංසාව පැසසුම කියන්නේ සමාන වචන. ඒතර විරුද්ධ පදනේ අපෙන් අහන්නේ. ඒතර මෙතන ලියපු ටිකම තමයි අතන ලියන්න වෙන්නේ. හරිනේ පැහැදිලි නේද? තමන්ගේ උත්තර තව ගැටලු තියෙනවා නම් අහන්න. ගැරහුම් පුළුවන් ගැරහුම් පුළුවන්. ගැරහුම් නෙවෙයි ගැරහුම පැසසුමනේ. ගැරහුම ඒක වචනේ නෝන. දෝෂාරෝපණය පුළුවන්ද සර්? ඔව් පුළුවන් කොහොමද? දෝෂාරෝපණය. පහත සඳහන් පද යුගල පදයක් වෙන්න ගමේ බිමේ ගමේ ගොඩේ ගමේ ගොඩේ ගමේ ගොඩේ ගමේ ගොඩේ වට ගමේ බිමේ බැරිද? ගමේ බිමේ ගැලපෙන්නේ වටපිට වටපිට සාමාන්‍ය මෙහෙම ලියද්දී අර මේ උත්තර ලියන්නින්ද ඉර ගහලා තියෙන සාමාන්‍ය අපි ලියන්නේ කොහොමද ඉදින් මැදින් ගහන්නේ එක වචන දෙකක් ඈඩ් කරලා ලියන එක තමයි කරන්නේ මේ යුගල පද වටපිට ගමේ බිමේ නෙමෙයි පුතේ ගමේ ගොඩේ ඉන්න අයනේ එහෙමනේ කියන්නේ අපි ගමේ ගොඩේ සරසරගා එක රෑනට ඉගුල්ලුනා නිල්තරුකට කනා මැදිරියනි ආයෙත් සමා බිමට සමා වෙලා එන්න බිමට උදැල්ලට බහුවචනය කලිමු තමුණා උදලු කියලාත් කියලා කියන්න පුළුවන් උදලු ඔරුවට ඔරු ජාඩියට මූඩිය වාගේ එකට එක ගැලපෙනවා හොඳින් ගැලපෙන අය සර් හොඳින් ගැලපෙන බව දෙකම එක වගේ පුතේ මදි අදහස එකට එක ගැලපෙන හොඳින් ගැලපෙන බව හොඳින් ගැලපෙන දෙදෙනෙකු බව ඔහොම ඇහෙන්නේ එක්කෙනෙක් පොඩ්ඩක් දැන් ඔහොම හැවුවම එකට එක ගැලපීම සර් අහන්න නැතුවම බෑ වගේ බැරිද? නෑ ඇහුන්නේ මට නැතුවම බෑ වගේ බැරිද? ඒක බෑ නැතුවම බෑ කියන අදහස මෙතන බෑ හොඳින් ගැලපීම පුළුවන්ද සර්? හොඳින් ගැලපීම සංඥකයත් එක්ක හොඳින් ගැලපීම කියලා ලියලා දෙනවා නම් හරි එකට එක මෙහෙම එක්කෙනෙක් අහනකොට අනිත් කෙනාට උත්තර දෙන්න ඕනේ දෙනුකොට වීම සස්මිතා අහන්නකෝ හොඳින් ගැලපෙන දෙදෙනුකොට දෙදෙනෙකු වීම කමන්නේ බිනුරි අහන්නකෝ එකට එක ගැලපෙනවා පුළුවන් තව කවුරු හරි ඇහුවා ආසිදු හරි කවුරු හරි නේ එකිනෙක මනාව ගැලපීම සර් එකිනෙක බෑ දෙන්නම ඇහුවම එකක්වත් ඇහෙන්නේ නැහැ දෙව්මිනිය අහන්නකෝ එකිනෙක මනා ලෙස ගැලපීම පුළුවන් දැන් අනිත් කෙනා අහන්නකෝ කතා කරපු කෙනා දෙන්නා හොඳින් ගැලපීම කමන්නේ ජාඩියට මුඩි වගේ තව වෙන අහගන්න තියන අය කතා කරමු මෙතෙසි අහන්න හොඳින් ගැලපෙන දෙදෙනෙකු වීම
පුළුවන්. හොඳින් ගැළපෙන දෙදෙනෙකු වීම. ජාඩියට මුඩිය වගේ. සර් අහන්න පුතේ. හොඳින් ගැලපෙන බව කමන්නේ. හොඳින් ගැළපෙන බව. මේක නැවත වතාවක් මම ඔයාලට පොඩ්ඩක් මතක් කරන්නේ පුතේ. ඔයාලගේ පොතේ සර් දැඩි මිතුරුකම ඒක මෙතනට ගැළපීම මදිනේ. දැඩි මිතුරුකම කියන එක. ඒ කියන්නේ ඔයාලගේ පොතටම යන්න ආය අහන්න සඳසේ. දෙයකට දෙයක් ගැලපීම ඒක සර් එකට එක ගැලපෙන එක සර් මැකුවේ වැරදි කියලාද ආය කියන්නේ උත්තරේ එකට එක ගැලපෙනවා හරිද එකට එක ගැළපෙනවා. මම ඊට පස්සේ කියපු කට්ටියට හරි කියලා කිව්වා. ඕක ඒකනේ උනේ දැන් ඉස්සලා වැරදි කිව්වා නේද? එකට එක ගැළපෙන කමක් නැහැ ඉතින්. මෙතන මෙහෙමයි ජාඩියට මූඩිය වගේ කියන අර එකට එක ගැළපෙන දෙදෙනෙකු කියන වගේ අදහස යන්නේ. කමක් නැහැ. එකට එක ගැළපෙන. හොඳින් ගැලපීම පුළුවන්. නැවත වතාවක් මම ඔයාලට මතක් කරන්නේ පොතේ තියෙන නිර්වචනයේට එළියට යන්න හදන්න එපා. ඒකම පොඩ්ඩක් පාඩම් කරන්න. ඒ අතර පහ පාඩම් කරගන්න. පහයිනේ තියෙන්නේ මේ ඔයාලට මේ යෙදුම් නිගිවැකි ඒ පහ පාඩම් කරගන්න. අශ්වයා ස්ත්‍රීලිංග පදේ වෙලඹ 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 අශ්ව දේනුව නෑ පුතේ වෙලඹ කියලා කියන්නේ. මොනරා සෙබඩ මොනරා සෙබඩ මේ සමින්ද මේ මං කියන්නේ අනිත් මොකුත් ස්ටිකර් ඕනේ chat කරනවා නම් මොකක් හරි අවශ්‍ය දේවල් ටිකක් විතරයි. සමින්දයි සසඳයි කවුද දන්නේ නැවේ මේ වෙන chat බෑ. පාඩමට දාලා එකක් විතරයි. ඒ හැර වෙන මොකුත් බෑ. මං එහෙම කෙලින්ම මට හරිය සරලයි. අර chat කියන ඉස්සරහ ඊතල මේක අයින් කරා නම් හරි. දුරාට chat කරන්න බැරි වෙයි. හිස්තැනට ගැලපෙන වචනය වරහන් තුලින් තෝරා යටින් ඉරක් අඳින්න කියනවා. සේපාලිකා මල අංක 1 දෙවෙනි එක මෙන්න කියන අදහස තමයි තියෙන්නේ. නයනා මාළුන් පිරි දිය වල අංක 2 පළවෙනි වල කියලා කිව්වේ කැලෑවට. ගගිනි මොකක් හරි අහනවා ඇහෙන්නේ නේ. පහත දැක්කෙන වාක්‍ය අහන්න ඔයා මේ මෙතන ඉඳලා බලන් යන්න ඉතින්. හරි පුතේ දැන් සම්බන්ධ වෙනවා මෙතන. හරි පුතේ මෙතන ඉඳලා හරි දාන යන්න. අපි අවසානට කතා කරමු පුතේ. මොකද දන්නවද තව ටිකකින් තව කට්ටිය සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වුණාට පස්සේ ආයෙත් උත්තර ටික අහනවා. එහෙනම් මේ ඔයා මෙතන ඉඳලා බලන් යන්න. හරි? පස්සේ සම්බන්ධච්චය ගොඩක් අය ඉන්නවා. නැත්තම් පුතේ මේ පේපරේ කතා කරගන්න බැරි වෙනවා. අවසානට අපි බලමු ආයෙ. බැරි වුණොත් වීඩියෝ එක දානවා. හරිනේ? සුලඟ හමන මලිකිත භාෂාවට හරවා ලියන්න. සුලඟ හමයි. දැන් අපිට කීපවතාවක් හම්බුණා. ඒ හින්දා ටිකක් අවබෝධය ඇති කියලා හිතනවා. අප්‍රාණවාචී වල ඒක වචනෙන් තමයි ලියන්න වෙන්නේ. සුලඟ හමයි. පිට තියන්න පුරුදු වෙන්න. වැස්ස වහිනවා. වැස්ස වහි. ඊළඟට තේරිවිල්ලක් තියෙන්නේ නේ. දුක්ඛග වසන මුත් කුරුල්ලෙක් නොවේමය නෙත්තුන ඇතත් ඒ මෙහි සුරු නොවේමය
පෙතුපි අදිනමුත් තවුසෙක් නොවේ මෙය. ජලයෙන් පිරිනමුත් මේ වැසි නොවේ මෙය. මොකක් ගැනද මේ කියන්නේ? පොල් ගෙඩිය. පොල් ගෙඩිය. ඔව්, ගහක අග වසනමුත් කුරුල්ලෙක් නෙවෙයිලු. රුක් අග වසනමුත්. නෙත් තුන ඇතත් ඒ මිහිසුරු නොවේ. මිහිසුරු කියන්නේ අර නෙත් තුනක් තියෙන්නේ. දැන් S2යි අපිට තියෙන්නේ. S3ක් තියෙන කෙනෙක් ගැන කියන්නේ. එයාත් නෙවෙයිලු. පෙතුපි අඳිනමුත් පොත්ත ගැන කියන්නේ තවුසෙක් නෙවෙයිලු. ජලයෙන් පිරිනමුත් ඒ වැසි නොවේ මෙය. ඔව්, පොල් ගෙඩිය ගැන තමයි කියන්නේ. මයික් ඔෆ් වෙන්න ඕනේ. දැන් උත්තර දෙන වෙලාව නෙමෙයිනේ. ටින් ටින් ගානේ කාගේද? අමන්දිගේ මයික් එකයි බිනුරිගේ මයික් එකයි තමයි ඔන්න එකේ තියෙන්නේ. ඒ දෙන්නගේ කවුරු හරි. ඔන් කල කතා කරමු. ඒක කිසිම ගැටලුවක් නැහැ. හැබැයි කියලා ඉරිච්ච ගම ඔෆ් වෙන්න ඕනේ. ඒක හොඳ පුහුණුවක් තියෙන්න ඕනේ දැන් කට්ටියට ඒක ගැන. ඉංග්‍රීසි වචනේ clock කොක් මොකද මේ කියන්නේ? කුකුලා. කුකුලා clock කුකුලා. ඔලොසුනේ කුකුලා. කුක්කා. කුකුලා. ඊළඟට ඕල් කියන්නේ බකමූණ. බකමූණ. බකමූණා. පිහියට අපි ඉංග්‍රීසියෙන් බස්ස කියනවා. වැරදීද? ගැටලුවක් නැහැ. ඉංග්‍රීසි වචන වලදී සාමාන්‍ය යොදනවා ඒ දෙකම. පිහියට අපි ඉංග්‍රීසියෙන් කියනවා නයි. නයි. K KNIFE knife. ඊළඟට හැන්දට අපි කියනවා ස්පූන්. spoon. S double N spoon. එනවා පුරුදු කියන්න මන්ද. එඩුංගල් කියලා කියනවා අපි ගන්න. 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 තාරුංගල් කියනවා දෙන්න. මොනවද දෙන්නේ නේද? දෙන්න. හරි අපි යන් දෙන්න. දෙන්න කියලා තමයි කියන්නේ. හරි. එතකොට මේ ලේනා අනිල්. කියන්නේ අනිල්. මෙතන නයන මුර්ධජ ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් අර දෙමළ වලදී නයන මුර්ධජ ලියවෙනවා. හින්දා මම ලිව්වේ. ඒකේ දන්තජ ලියු කියලා ගැටලුවක් නැහැ වලා. ගිරවාට කිලි. එතනත් දන්තජ ලියුව කියලා ගැටලුවක් නැහැ. හරි. මාදුට දියැල රචනාව ඔයාලා දාලා ඇති. අපි මේ පේපර් එක කතා කරලා ඉවරලා අවසානට රචනාව කතා කරනවා. අකුරෙන් ලියන්න. මේකේදී එදා අපි පොඩ්ඩක් කතා කරන්නේ වැඩිපුර නේද? සංඛ්‍යා කලාප වෙන් කරගත්තානේ. අවසාන තුන ඒකක කලාපේ ඊට කලින් දහස් කලාපේ. දැන් දහස් කලාපේ ගත්තම දැන් අවසාන තුන ඉඳලා ගත්තම එකනේ තියෙන්නේ. එහෙනම් එක කියද්දී අපි කොහොමද කියන්නේ දහස් කියලා දාලා? 1000. එතනින් පස්සේ ඉතින් මේක දෙන්නේ 87 හරි. එතකොට වචන අතර පරතරයේ ලොකු ගැටලුවක් නෑ පුතේ. 87කට ලියුවා කියලා. දැන් සාමාන්‍ය 987 වෙන් වෙන ලියනවා. 1000 කියන එක එකට ලියන්න පුළුවන්. එතන ලොකු ගැටලුවක් නෑ. හැබැයි මෙතන 900 ලියන්න එපා. දැන් සමහර අයගේ ලියෙද්දී පුතේ මෙතන දීර්ඝ ස්පිල ලියන අය ඉන්නවා. ඒක වැරදි. 80 කියද්දී දීර්ඝ පාපිල නැති අය ඇති. හොඳට බලන්න ඒවා. ඒව වරද්ද ගන්න එපා. ඒව තමයි ගැටලු තියෙන්නේ. මෙතන ඒ මෙහෙම ලියපු අයත් ඇති. මෙහෙම ලිව්වා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදි.
නිකන් අර කියද්දි 1000 කියලානේ අපි කියන්නේ. ඒතර 1000 කියලා අල්දා යන ලියන අය ඇති. එක වැරදි. 1000. එක් අල්කා යනම කියවෙන්න ඕන. ඒව චුට්ටක් බලන්න. නැත්තම් ලේසි. 250 500 750 250 250 එකතු කරලා තියෙන කීයක් එනවද? 10. ගණකරාමයෙන් පෙන්වන සංඛ්‍යා ඉලක්කමින් අපිට මේ තියෙන මේ වගේ ගණන් කරන ලියන්න යන තියෙන්නේ. ඒසිනේ. 2යි මේකේ තියෙනවා 5ක් මේකේ තියෙනවා 4ක්. 5යි 4යි. 1254. වයර් එකට දිග නෙමෙයි දිග වෙන්න තියෙන්නේ. වයර් එකට දිග මීටර වයර් එක දිගනේ මීටර 1යි. ඒ එක සමාන බැගින් යුත් කැවලි 5කට කැපූ විට එක් කැවැල්ලක දිග. ඉතින් මීටර එකට සෙන්ටිමීටර කීයද? සෙන්ටිමීටර 100යි. එහෙනම් පුතේ 100 බෙදන්න 5න් 20යි 50යි නෙවෙයි 100 5න් බෙදුවම කැවලි 5කට කපන්නේ 20යි. සෙන්ටිමීටර් 20යි. එහෙනම් රුපියල් 100ට 20 කොළ 5ක් නේ ඕනි පුතේ. දන්නවනේ අපි. සෙන්ටිමීටර් එහෙමනේ සර් ලියන්නේ. ඔය ලියන්න වෙන්නේ මේ 20 හරියන්නේ නැහැ. ලියනකොට ලියන්න මම උත්තර දෙකක් කියන්නම්. දැන් අහුම්කන් දෙමු. ලියනකොට ලියන්න වෙන්නේ සෙන්ටි මීටරුත් නෙවෙයි මීටර මේ සිංහලෙන් ලියනවා නම් සෙන්ටිමීටර 20 මේක වචන දෙක සෙන්ටිමීටර එකට ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් සංකේත භාවිතා කරලා ලියන්න. සංකේත භාවිතා කරලා ලියනවා නම් 20යි m. මේ පුතේ මයික් ඕෆ් වෙනවා මේ ටීවී මයික් එක ඔන් එකේ. ගෙදර කතා කරන ඒවා අපිට වැරද්ද නැත. සර් කියන්නේ මීටර වලටනේ. ඒක හදන්න. බෝතල් හරි ඉන්නේ ඒක හදන්න. 600 පුතේ අනේ වෙන කතා නතර කරගන්නකෝ. දැන් මගේ අවධානය තියෙන උත්තර ගැන නෙවෙයි. මයික් ඕෆ් කරගන්නකෝ මොකද්ද ඔය මේ ඇයි මයික් ඔන් කරගන්නේ? ඉන්නේ ඒක හදන්න. හරි පුතේ ඒක හදන්න. එකට ආවේ කොහමද? මම ආයි කියලා දෙන්නම්. විසියකේ තියෙන්නේ වයර් එක දිග මීටර 1යි. මීටර 1යි කියන්නේ සෙන්ටිමීටර 100යි. ඒක මම ඔයාලගෙන් මෙහොම ඔයාලා තමයි මට කිව්වේ. මීටර 1 කියන්නේ සෙන්ටිමීටර 100යි කියලා. ඒතර මීටර 1 සෙන්ටිමීටර 100 නම් සමාන දිගින් යුත් කැබලි 5කට කපනවා. ඒ සෙන්ටිමීටර 100 කෑලි 5කට තමයි කපන්නේ. එහෙනම් 100ට 5ව හොයන්න වෙනවා. පස්සර චක්‍රය කියන ගියාම 100ට කීයද කියලා හොයාගන්න පුළුවන්. නැත්තම් ගැලිම 100 ලියලා 5න් බෙදන්න ඕනේ. ලේසින් ඉතින් 5න් බෙදන එක 100ට 5ව 20යි තියෙන්නේ. දැන් 100 5න් බෙදුවට 20 වුණාට අපි සංකේතත් එක්ක දාන්න ඕනේ. සංකේතත් එක්ක දැම්මම මේ සෙන්ටිමීටර. මොකද මීටරේ එකට සෙන්ටිමීටර 100යි කියලානේ ගත්තේ අපි. එහෙනම් සෙන්ටිමීටර. සෙන්ටිමීටර 20 කියන එක මෙන්න අකුරෙන් ලිව්වා. මෙන්න සංකේත දාලා ලිව්වා. මෙතන මේ වැරදීමක් උනේ. සංකේත දාලා ලිව්වා. පැහැදිලි නේද? අපි යන් ඉනකට එන්න. බෝතලයකට අල්ලන දියර ප්‍රමාණය මිලිලීටර 250යි. මට වෙතරින් මේ අත් දාන එක අයින් කරන්න බෑ නැත්නම් මම මේක අයින් කරලා දානවා. පුතේ අත දාන්නේ හේතුවක් ඇතුව. ඔය රේසින් හෑන්ඩ් දාන්නේ. ඒ කියන්නේ ඔයා ඉන්නේ පාඩම අහගෙන නෙවෙයි. කවුද උමාෂි, තරුසනෙට්ටු, සනුල. පාඩම අහගෙන නෙවෙයි ඉන්නේ. ඒ කියන්නේ එක එක ඒවා ඔබනවා. ඒවා ඔබන්නේ එපා පුතේ. හරිද? සාමාන්‍ය මයික් ඔන් කරන්න නැති වෙලාවක අරක පාවිච්චි කරලා තමයි වැඩ කරන්නේ. ඒකට එයාට මයික් ඔන් කරන්න chance එක දෙනවා. එහෙම තමයි කරන්නේ. වන් නැතුව අහගෙන ඉන්න. තව මොනවා වුණා?
ඒ දාපු තැනටම ගිහිල්ලා ඒක ඔබන්න ඒක කියන්න අයින් කරන එක නම් ගැටලුවක් නෑ. ඒක මටත් අයින් කරන්න පුළුවන්. මං කියන්නේ ඔබන්න එපා කියලා මං කියන්නේ. ඒ කියන්නේ ඒ ඔබ ඉන්නවා කියන එකේ අදහස ඔයා පාඩම අහගෙන නෑ කියන එක. ඒක මම කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. ඔක අත දැම්ම කියලා ප්‍රශ්නයක් නෑ. එතකොට ඔයා පාඩම අහගෙන නෑ. ඒතර අපරාධනේ පාඩම. නේද? අයියා වෙන වැඩක් දැන් මට දැන් වරදිනවනේ. මේකේ දැන් ඔයාලා මයික් එක ඔෆ් කරගන්න යනකොට මට මේ උත්තර ටික වරදිනවා. ඉතින් මට වරදිනවා වගේ ඔයාලට වරදින්න බැරිද? වරදින්න පුළුවන් පුතේ කට්ටිය. වරදින්නේ වෙන වැඩ කර කර හිටියොත්. පේපර් ලියද්දි වෙන අවබෝධයෙන් ලිව්වොත් උත්තරේ වරදිනවා. එහෙම වෙනස් කරගමු. බෝතලයකට අල්ලන දියර ප්‍රමාණය මිලිලිටර් 250 වෙනි බෝතල් 3ක්. එහෙනම් 250ව 3ක්. අපිට ඕන 5ට එකතු කරන්නත් පුළුවන්. නැත්නම් 250 3ෙන් ගුණ කරන්නත් පුළුවන්. අපි ගුණ කරමු. දැන් කීපයක් බලමු. කීපයක් නම් එකතු කරන එක ලේසියි. කොමාරි කමන්නේ 3 අරක් බිඳුව 50යි. බලමු පුතේ. මට මේකට උත්තර 3 අරක් මට මේකට උත්තර දෙන්නකෝ. 3 අරක් බිඳුව බිඳුවයි. බිඳුවයි. ඊළඟට 3 අරක් 5 15න් 15න් 5 15න් 5 එකක් ඉතිරි. 3 අරක් 2 6යි 6යි ඒ ආපු එකත් එක්ක 7යි. 750යි. හැබැයි මොනවාද 750? මිලිලීටර. ඔව් 850 මිලිලීටර ml. එහෙම නැත්නම් මේක දැන් ඡේදයේ මේකේ ප්‍රශ්නේ හම්බුනේ සිංහලෙන්නේ. එහෙනම් කෙනෙක් සිංහලෙන් ලියන්න පුළුවන් මේක. සිංහලෙන් ලියනවා නම් හැබැයි අකුරු බලාගෙන මිලි ලීටර 750. ඒතර සිංහලෙන් ලියනකොට පුතේ මිලිලීටර කියන එක ඉස්සරහින් ලියන්න. 750 පිටිපස්සෙන් ඉලක්කම. හැබැයි අන්තර්ජාතික සංකේතය දද්දී මේ අන්තර්ජාතික සංකේතය කියන්නේ අපි මේ සංකේතනේ එනකොට 750 ලියලා ml කියලා පිටිපස්සෙන් දාන්න. මේ දෙකෙන් එකක්. කිලෝග්‍රෑමයට අඩු ප්‍රමාණයක් මැනීමට අප යොදා ගන්න මිනුම ග්‍රෑම්. ග්‍රෑම් නැත්නම් ග්‍රෑමය ග්‍රෑම් ග්‍රෑමය කියලා මම ලියන්න නැත්නම් ග්‍රෑම් අල්මයින ලිව්වට කමන්නේ ග්‍රෑම් එක් පෙට්ටියක බැලුන් 124යි තවත් පෙට්ටියක බැලුන් 255. එහෙනම් අපිට වෙනවා කටුකොල ගන්න වෙනවා. දැන් මම කටුකොල නැතුව මම මෙතනම හදන්නේ ගන්න. ඔයාලා වෙනම කටුකොල එක හදන්න වෙනවා. මේ 124ට 255ක් එකතු කරන්න වෙනවා. මේක තමයි ගැටලුව. එතකොට 5යි 4යි 9යි. ඊළඟට 2යි 5යි 7යි. ඊළඟට 1යි 2යි එකතු කරාම 3යි. 1යි 2යි එකතු කරාම 3යි. 379යි. 379. පෙට්ටි දෙකේ මුළු බැලුන් යහන්නේ. එහෙනම් ආයි බැලුන් කියලා වචන මොකුත් ලියන්නේ අපි 379 විතරයි ලියන්නේ. 379. පාන් ගෙඩි 102කින් ගෙඩි 86ක් අලෙවි කරාම ඒ කියන්නේ අපිට අඩු කිරීමේ ගැටලුවක්. 102කින් අඩු කරන්න 86ක්. දැන් 2කින් 6ක් අඩු කරන්න බෑ. බැරි හින්දා අපි මොකද කරන්නේ? යනවා 10 ගොඩට ණයට ගේන්න. 10 ගොඩෙත් නැහැ. 10 ගොඩෙත් නැති හින්දා අපි නැවත යනවා 100 ගොඩට. 100 ගොඩෙන් එකක් අරගෙන එනවා 10 ගොඩට. ඒ කියන්නේ 10ව 10 යන්නේ. 9ක් ඉතිරි කරලා 10 ගොඩෙන් එකක් ගේනවා එකේ ගොඩට. ඒ කියන්නේ 10ක් වෙනවා. දණ්ඩක් නේ ගේන්නේ. 10න් 10යි මෙතන දෙකත් එක 12යි. 12න් 6ක් අඩු කරාම 6යි. දැන් යනවා 10 ගොඩේ අඩු කරන්න. පුතේ එතන තියෙන්නේ දැන් කීයද? 9යි. 9 තියෙන්නේ. 9 තියෙන. 9න් 8ක් 7යි. 9න් 8ක් අඩු කරන්න. 9න් 8ක් අඩු කරාම 1යි. 9න් 8ක් අඩු කරාම 1යි. එහෙනම් පිළිතුර 16. ඉතිරි පාන් ගෙඩි ගන්න කියලා අහන්නේ 16. පිළිතුර 16යි.
මල්ලක රබරන් ගෙඩි 56යි. එවැනි මලු දෙකක. එහෙනම් අපිට මේක ಗುಣ කිරීම 10 12යි. ඔව්. මේක ಗುಣ කරන්න පුළුවන් කැමති කෙනෙක්ට මේක 56ට 56ක් එකතු කරන්න පුළුවන්. 112යි. බලමු පුතේ අපි 56 ಗುಣ කිරීම 2 දෙවරක් 6 12යි. දෙවරක් 6 12න් 2 එකක් ඉතිරි 12යි. එක මෙතනින් අපි ලියාගත්තා දෙවරක් 5 10 1යි 11යි. 11යි. එහෙනම් 112යි උත්තරේ එන්නේ 112යි. බිත්තර 404ක් කඩවල 4 අතරේ සමව බෙදුවල. පරිස්සමෙන් හදන්න ඕනේ. 11යි නේද උත්තරේ එන්නේ? නෑ. 11 අපු කවුරුත් නැද්ද? නෑ. 11. ඉන්නව නේද 11 අපු කට්ටිය? ඒක තමයි. ඒක තමයි. ඉන්නවා 11 අපු ගොඩක් අය ඉන්නවා. දැන් මං අහන්නෙත් හේතුවක් ඇතුව 11 නේද ආවේ කියලා. එහෙනම් 11 ගන්නව කට්ටිය. මොකද මේක සරලව බෙදන්න යනවා. 101න් බෙදන්න ඕන. හරි. 101 එනවා. උන 11ත් ඇවිල්ලා දෙන 101ත් අපි බලමු. දැන් බලමු මේක තමයි මම මේ බලමු මේක මොකද වෙලා තියෙන්නේ කියලා. 11 ආවයි කියලාත් මම කියලා දෙන්නම්. එතකොට 404 හතරෙන් බෙදන්න ඕන. දැන් මේ විදිහේ මේ ප්‍රශ්නේ පුතේ ශිෂ්‍යත්වයේදී බොහෝ වෙලාවට එනවා. ශිෂ්‍යත්ව විභාගයේ ආසන්න අවුරුද්ද වල ප්‍රශ්න ටික ගත්තම ගණිත කර්ම කියන පාඩම ගත්තම يعني අර වෙන් කරාම ගණිත කර්ම වලින් අහලා තියෙන එකතු කිරීම, ගුණ කිරීම, බෙදීම, අඩු කිරීම කියන ගණිත කර්ම වලින් අහපු පාඩම් ටික ගත්තම මේක මේ විදිහේ ප්‍රශ්න තමයි බොහෝ වෙලාවට අහලා තියෙන්නේ. මේක වරද්දගන්න. දැන් ඔයාලා 3 වසරනේ 4 වරක් කරේ පාඩම් තියෙනවා. අන්තික මේකේ 4 වරක් ගොඩක් ඕනෙත් නැහැ. අපි තනි තනි සංඛ්‍යා බෙදන්න යනවා. 4ට 4 ඒවා කීයද? 1යි. මොන 4ට 4 ඒවා 1යි කියලා මම දැම්මා. 1 වරක් 4 4යි. 1 වරක් 4යි. 4න් 4ක් බිඳුවක්. 1 වරක් 4 4යි කියලාත් මම ලිව්වා. ඊනකට 4න් 4ක් අඩු කරන්න ඕනේ. බිඳුවයි. බිඳුවයි. ඊළඟට මම මේ බිඳුව මෙතන ගත්තා. දැන් මේ බිඳුව මෙතන ගන්න ටික තමයි ගැටලුව තියෙන්නේ. මේ බිඳුව පහළට ගත්තා. දැන් ඊට පස්සේ බලන්න ඕනේ බිඳුවට 4 ඒවා කීයද කියලා. ඒක සමහර අය ලියන්නේ නැති අවස්ථා තියෙනවා. බිඳුවට 4 ඒවා කීයක්වත් නැහැ. බිඳුවයි. බිඳුවට 4 ඒවා බිඳුවයි. ඒක ලිව්වම බිඳුවට 4 ඒවා බිඳුවයි කියලා. ඊළඟට 4 වරක් බිඳුව 4යි. 4 වරක් බිඳුවයි. 4 වරක් බිඳුවයි. බිඳුවෙන් බිඳුවක් අඩු කරාම බිඳුවයි. ඒත් බිඳුවයි. ගත්ත පහළට 4. පහළට 4 ගත්තා. ඊනකට 4ට 4 ඒවා 1යි. අන්න ඒක මම ලිව්වා 1යි. මම හිතුවා 1 වරක් 4 4යි. 4යි. 4න් 4ක් අඩු කරාම බිඳුවයි. එතන බිඳුව. ඔන්න ගාන හැදුවා අපි. කීයද උත්තරේ ආවේ? 101යි. 101යි. හැබැයි 11 ආපු ටික දෙනෙක් හිටියානේ. දැන් කොහොමද මං 11 ආව කියලා දැනගත්තේ? හරිද කියලා හරි. අනුජ දැන් ගෙදර අම්මත් එක්කද කොහොමද කතාව? නැද බිඳුව දාන්න නැතු. ආන්න එක තමයි. අම්මලා පුතේ මයික් එක ඔෆ් කරන්නකෝ අනුජ ඔය මයික් එක ඔෆ් කරන්නකෝ. කතා කරමු දැන් සනුත්ම මට උත්තරයක් දුන්නා. මැද බිඳුව දාන්න නැතුව මැද එක අමතක කරලා තමයි පුතේ නැත්තම් මේක හිතෙන් බෙදන්න ගියාම වෙන දෙයක් තමයි මේ. හිතෙන් බෙදන්න ගියාම හරි 4ට 1යි ආයෙනම් 4ට ඊළඟට තපව 4නේ තියෙන්නේ. ඒ 4ටත් 1යි 11 කියලා දාගන්නවා. එහෙම නැත්තම් මැද බිඳුව අමතක කරලා කෙලින්ම පහළට සංඛ්‍යා ටික අරන් ඊළඟට තියෙන 4නේ කියලා පහළට ගන්නවා බිඳුව අමතක කරනවා. බිඳුවට අගයක් නැහැ කියලා. පුතේ මතක තියාගන්න. මේ බිඳුවට අගයක් තියෙනවා. බිඳුවට අගයක් නැත්නම් මුලට වැටෙනොත් විතරයි.
ඔය මැද බිඳුවේ අගයක් තියෙනවා. අගය කියන්නේ ඒකේ අගය වෙනම ගත්තොත් බිඳුව අගය මේ හැබැයි ඔක දැන් උතන පහවසරු ගන්නවා මේක තාම 3 නම් ගන්නව නෑ 5 ගන්නවා ස්ථානීය අගය කියලා. ඔය බිඳුවේ ස්ථානීය අගය 10. අපිට දෙක දවසක් හම්බුණා මොකද ස්ථානීය අගය කතාවන්නේ. ආයෙත් චර්චර ගන්නවක අගය හරිමයි කියලා. අමන්දිගේ රවින්දුගේ මිනුගේ අමන්දි මයික් එක ඔෆ් කරගන්න ඕන් කරා වගේම. එතකොට බිඳුවට මැද ඇදුණු තගයක් තියෙනවා. එහෙනම් ඒක මතක තියාගෙන සම්පූර්ණ සංඛ්‍යාවන් බෙදන් යන්න. එතකොට වරදින්නේ නැහැ. 101ක්. 900 පෙර සංඛ්‍යාව. පස්සරු 3:45ට නගරයට ගිය අසේල පැය 1 මිනිත්තු 45කට පසු නිවසට ආවේය. පුතේ පස්සරු 3:45 වේලාව අහන්නේ. අපි පස්සරු කතාව පස්සේ දාගමු. 3:45ට තමයි නිවසෙන් පිටත් උනේ. පැය 1 මිනිත්තු 45ක් ගියාලු. එහෙනම් අපි මේකට පැය 1 මිනිත්තු 45ක් එකතු කළ යුතුයි. පුතේ අනේ මයික් ඕෆ් කරමුකෝ. ඇයි මේ මෙහෙමනේ ඔයා හිතන්නකෝ වෙන කවුරු හරි කෙනෙක් මයික් එක ඔන් කරගෙන ඉන්නවා. ඔයාට සද්දේ. ඔයා සර් කියන දේ ඇහෙන්නෙත් නෑ. චුරු ගානවා. ඒක කරදරයක් නේ. ඉතින් එහෙම ඔයා හිතන්නකෝ මම මයික් එක ඔන් කරොත් අනිත් අයට මොකද වෙන්නේ කියලා. ඔන් කරමු, කතා කරමු, ඔෆ් කරමු. දැන් උත්තර දුන්නා මම දැන් මේක අහද්දී මම මේක දැන් පැහැදිලි කරගෙන යනවා. දැන් මම මේක ඇතුලේ දැන් ප්‍රශ්න අහනවා. දැන් මේ 899 කියලා කට්ටියම උත්තර දුන්නා. හැබැයි ගොඩක් අය උත්තර දුන්නානේ. ඒ ඔක්කොගෙම මයික් ඕෆ් වෙලා. එක්කෙනෙක් කවුරු හරි දැන් මේ වෙලාවේ බිනුග. තව වෙලාවකට තව කෙනෙක්. එහෙම එක්කෙනෙක් වැඩේ කරනවා. ඉතින් ඇති. මුළු පන්තියම ඉවරනකම් වැළුව මහා සද්දේ. ඊට පස්සේ පන්තියත් එපා වෙනවා. ඒ වැඩේ කරමු හොඳට හරි. ඒතර මෙතන අපිට කරන්න වෙන්නේ එකතු කිරීමේ ගැටලුවක්. ඒතර මේ හැබැයි කාලය පැය මිනිත්තු එකතු කිරීමක් තමයි මම උඩ දාගත්තේ. හරිනම් මෙතන මාතෘකාව මෙහෙම දාගන්නත් ඕනේ මෙතන. මේකට පැය කියලා මේක පැය කියලා මේක මිනිත්තු කියලා දාගන්නත් ඕනේ. එහෙම මම අර මිනිත්තු කියලා මම නිකන් දාගන්නවා කෙටි. මෙහෙම අරලා. එතකොට මේක තමයි එකතු කරන්න තියෙන්නේ. ඔකද? මොකද්ද? නේද? අයහන්න. සිග්නල් නැති ගැටලුවක් තියෙන පුතේ. ඔයා කියන එක ඇහුනේම නැහැ. මෙහෙමයි මම මේ දැන් එකතු කිරීමේ ගැටලුවනේ ගත්තේ. මම මේක පහලට එකතු කරන්න ගත්තේ. ඒ හින්දා මම මෙතන තිත නොතියයි තියේ. හැබැයි මම උත්තරේ ලියද්දී තිත් තියන්න වෙනවා. ඔය 3000 තිත හරි ඔයා කියන එක ඇහෙනවා. 3 ගාව තිත මම නොතිය ලියාගත්තේ. පුතේ මම මෙතනදී කරේ වෙන් කර ගැනීමන්නේ. ඒ කියන්නේ පැයයි මිනිත්තුයි මේ මාතෘකා දෙක යටතේනේ මම මේ ලියාගත්තේ. මම මේ කටු වැඩේ කරන්නේ. ඒතර කටු වැඩේ තමයි මම තිත නොතිය හිටියේ. ඒක මෙතන තිත තිබ්බා කියලා වැරදි නෑ. තිත තියන්න මෙතන ලොකු අවශ්‍යතාවයක් නෑ කටු වැඩක්. ඉන්න මම මේ වෙන් කරගත්තා. මේ පැත්තේ පැය පැත්ත තීරුව මේ පැත්තේ මිනිත්තු තීරුව. ඒතර මේකට මේ එකතු කරනවා. හැබැයි මම මෙතනට ලියද්දී පිළිතුර ලියද්දී ඒ තිත අනිවාර්යෙන්ම ඕනේ. එතනදී තිත නැතුනොත් උත්තරේ වැරදි. පැහැදිලි නේද? හරි අපි කතා කරමු. එතකොට මේ වගේ තැන්වලදී මම කියන්නේ මේ තනි සංඛ්‍යා එකතු කරනවට වඩා සාධාරණයි මේ දෙකම එකට එකතු කරගන්න එක මිනිත්තු ප්‍රමාණය. අපි ඕනනම් මෙතන එකතු කරගන්න බැරි හින්දා තනි ඒවා අපි වෙනම මුළු එකතු ගමු. 45 කීයක් එනවද? නැත්නම් තනි එකතු කරමුකෝ. 10යි 10න් බිංදුව එකක් ඉතිරි එකත් එක 5යි 5යි 4යි 9යි 90ක් එනවනේ. ඔව් එතකොට මට ක්‍රම දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. එකක් මම මේ ක්‍රමයෙන් ලියන්නම් ඉස්සෙල්ලා. එකක් මම මෙතන 90ම ලිව්වා. මම 90ම ලියනවා. හරිද? ඊට මේ පැත්ත එකතුව 4යි. දැන් 4යි 90යි කියලා මට ලියන්න බෑනේ අතර වෙලාවන් වල. මගේ ඔරලෝසුවේ 90 කියලා මිනිත්තු නැහැනේ.
එහෙනම් පැයකට මිනිත්තු කීයද? 60යි. 60. එහෙනම් මම මේකෙන් 60ක් අඩු කරනවා. 60ක් අඩු කරනකොට මට මේ පැත්තට එකක් එකතු කරන්න පුළුවන් පුතේ. මේ අර පැත්තෙන් 60ක් අඩු කරනකොට මට මේ පැත්තෙන් පැයක් එකතු කරන්න පුළුවන්. මෙතනින් 60ක් අඩු වෙන්න ඕනේ. මේ පැත්තෙන් 60ක් අඩු වෙනවා. මම තියාගත්ත පරතරෙ මදි එකයි. මේ පැත්තෙන් 60ක් අඩු කරනකොට මේ පැත්තට එකක් එකතු වෙන්න පුළුවන් මට. එහෙනම් 60ක් අඩු කරාම 30යි මෙතන. මේ පැත්තේ එකක් එකතු වෙනවා කියන්නේ 5යි. 5යි 30යි. එහෙම නැත්තම් මට මේක පුළුවන් වෙනම මෙහෙම කරගන්න. 3.45 කියන එක දැන් ටිකක් ඈඩ් කරගන්න ඇතුලේ 3.45ට මේ පේන්නේ නැති කොච්චර කිව්වා තේරුම් ගන්න නැහැ නේ. ඒ පාර දෙන්නේ. ඔක ඕෆ් කරන්න ප්‍රමුදී. අන්නපා. චූටි බබාලා වෙන්න එපා. මයික් ඕෆ් කරගමු. කවුරු හරි කෙනෙක් ඔන් කරගෙන සලසල ගන්නවා. ඉතින් ආයෙ ඒක ඕෆ් කරගන්න තේරෙන්නේ නැහැ. හරි. එතකොට මම දැන් මෙතන හදන්නේ දැන් මේක මේ ආපු උත්තරේනේ මම මේ අඩු කරගත්තේ. මම මෙතන බැලුවා 45 90යි. මට 90 ලියන්න අයිතියක් නැහැනේ මේ පැත්තේ. අපි දැන් සාමාන්‍යයෙන් එකතු කිරීම කිව්වොත් පුතේ දැන් මෙහෙම කිව්වොත් 12ට 17ක් එකතු කරන්න කිව්වොත් 19ක් එකතු කරන්න කිව්වොත් අපි කරන්නේ මෙතන 2යි 9යි 11න් එකක් ඉතිරි එක මෙහෙට ගෙනියනවනේ. ආන්න ඒක මේ තමයි මම පාවිච්චි කරන්නේ. ගෙන යෑම කියන එක පාවිච්චි කරන්න ගන්න. ඒතකොට මෙතන ආව මට 90යි. මට 90 ලියන්න බෑ. මං කරන්නේ 90න් අඩු කරන්නේ 60ක්. කියන්නේ අර කලින් ගැටලුවේ පුතේ 10ක් 10 ගොඩක් නේ හැපතට ගෙනිච්චේ. මට මෙතන 10 ගොඩවල් නෙමෙයි හැපතට ගෙනියන්නේ. මෙතන ගෙනියන්නේ පැය මිනිත්තු. පැය මිනිත්තු හින්දා 45 45 එකතු 90යි. 90න් මං හිතෙන් අඩු කරගන්නවා 60ක් 90න් 60ක් අඩු කරාම කීයද? 30යි. 30යි. මම මෙතන 30 ලිව්වා. ඒ කියන්නේ 60ට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් ආන්නේකින් 60ක් අඩු කරලා ඉතුරු ප්‍රමාණය විතරයි මම මේ පැත්තේ ලියන්නේ. ආන්නේ ඉඳ දැන් 60 එක 60යිනේ ආවේ. ඒ 60 මෙතනට ගෙනාවා. 60 වෙනුවට එකක් දැම්මා මේ පැත්තට. 60ක් කියන්නේ පැය එකයිනේ. මේ පැය පැත්ත. එක මෙතනට ගත්තා. එහෙනම් මේ පැත්ත එකතුව 5යි. එහෙනම් 5යි 30යි. හැබැයි 5යි 30 කියන්නේ මෙතන පස්වරු වෙලාවක්. පස්වරු 3:45 තමයි 1:45ක් ඉදුනේ. එහෙනම් මේක පස්වරු 5යි 30. මෙන්න මෙතන ලියද්දී දැන් මම මෙතන අතන තිත දදා හිටියේ නෑ. හැබැයි මෙතන ලියද්දී මම අනිවාර්යයෙන්ම තිත දාන්න වෙනවා. පස්වරු 5යි 30. සාමාන්‍ය පස්වරු 5යි මිනිත්තු 30 කියලා කියන්න පුළුවන් ඉතින්. මැදට මිනිත්තු කියලා දාලා ඒක ලොකු ගැටලුවක් නෑ. වෙලාවක් කියලා දැන් කියනවනේ 5 පසුවේ මිනිත්තු 30යි 5යි 30යි. එහෙම කියනවනේ. ගැටලුවක් නෑ. ඔය ප්‍රමුදී ගැටලුවක් තියෙනවද? අමගේ 37ත් දෙදෙනෙකු අතර සමසේ විදව මේක හිතින් බෙදන්න පුළුවන්. නැත්නම් 37 දෙකෙන් මේ ක්‍රමෙට බෙදන්න පුළුවන්. දැන් හරි. එතකොට 37ත් දෙදෙනෙකු අතර සමසේ බෙදුවිට ඉතුරු වෙන අමගිරි ගන්න අහන්නේ. ඉතුරු වෙන අමගිරි ගන්න අහන්නේ. නෑ පුතේ දැන් අයින් කරලා තියෙන. දැන් ඔයාලට හරියන්න ඕනේ. එතකොට මෙහෙමයි. දෙකෙන් බෙදද්දී මොකද පුතේ? ඒකට පේන්නේ 5 විතරයි. දැන් හරිනේ. දැන් එක අකුරක්වත් නැහැ. ඔව් සර්. හරියයි පුතේ චුට්ටකින්. එතකොට අපිට කියනවා දැන් හරි. දැන් හරි. අඹගිරි 37ත් දෙදෙනෙකු අතර සමසේ බෙදු විට ඉතුරු වෙන අඹගිරි ගණන් අහන්නේ. මෙහෙමයි. බෙදනකොට ඉතුරු වෙන ගණන් ගැන චූටි විදිහක් කියන්නම්.
පුතේ දෙකෙන් නම් බෙදන්නේ එක්ක ඉතුරු වෙන්නේ බිඳුවයි එක්ක එකයි. තුනෙන් නම් බෙදන්නේ එක්ක ඉතුරු වෙන්නේ බිඳුවයි එක්ක එකයි එක්ක දෙකයි. හතරෙන් නම් බෙදන්නේ උපරිම වශයෙන් බිඳුව 1 2 3 තමයි ඉතුරු වෙන්නේ. ඉතින් එහෙමනම් මෙතන පුතේ දැන් මේක බෙදලා උත්තරේ ගන්න පුළුවන්. එහෙම නැත්නම් මම මේ සරල ක්‍රමයකට ගන්න බැලුවේ. පුතේ දෙකෙන් බෙදන එක හරිය ලේසි. ඕනම සංඛ්‍යාව දෙකෙන් බෙදලා ඉතිරි ගාන හොයන එක ලේසි. අග සංඛ්‍යාව දිහා විතරක් බලන්න. ඒ කියන්නේ මේ බලන උත්තර දිටටි කියන එක හොයන එකත් මෙහෙමනේ. අග සංඛ්‍යාව විතරක් බලන්න. අග සංඛ්‍යාව 7 නම් දෙකෙන් බෙදුවම් පුතේ, ඒ කියන්නේ ඔත්තේ සංඛ්‍යාවන්නේ. එන එකක් ඉතුරු වෙනවා. අග සංඛ්‍යාව 6 තිබුණානේ. ඉතුරු වෙන්නේ නැහැ බිඳුව. එහෙම ගන්න පුළුවන්. අපිට අහන ඉතුරු වෙන ගානනේ. ඉතුරු වෙන ගාන එක ලියන එක හරිය ලේසියි. අග සංඛ්‍යාව අනුව කියන්න පුළුවන්. දැන් මෙහෙම මේ අපි ඕනම් බෙදමු මේකෙදි. 34 එක. බෙදීම පුහුණු වෙන්න බෑ. දෙකෙන් බෙදන්න ඕනේ 37. එතකොට 3ට 2 ඒවා 3ට 2 ඒවා 1යි 1යි. 1 2යි. දැන් 3න් 2ක් අඩු කරාම 1යි. මෙතන 7 ගත්තා. 17ට 2 ඒවා 8යි. 8යි. දෙවරක් 8 දෙවරක් 8 16යි. 17න් 16ක් අඩු කරාම ඉතිරි 1යි. ඉතිරි 1යි. දැන් අපෙන් ඇහුවේ 1. ඉතිරි ගාන කීයද? ඉතිරි ගානද කියලා ඇහුවේ. එහෙනම් 1යි. එහෙම නැත්නම් තව සරල විදිහට ගත්තොත් ඕනම සංඛ්‍යාවක් පුතේ දෙකෙන් බෙදුවම ඉතිරි ගාන අහනවා නම් අග සංඛ්‍යාව විතරක් බලන්න. ඒක ඔත්තේ සංඛ්‍යාවක් නම් කියන්නේ 1 3 5 7 9 ඔත්තේ සංඛ්‍යාව. එහෙමනම් ඉතිරි 1යි. ඔත්තේ ඉලක්කමක් කිව්වනම් වඩා හොඳයි. ඒක ඉරට්ටේ නම් 0 2 4 6 8 නම් ඉතිරි වෙන්නේ නැහැ. බිඳුව ඉතුරු වෙන්නේ. ඔත්තේ නම් එකක් ඉතුරු වෙනවා. එහෙම තමයි ලියන්න තියෙන්නේ දෙකෙන් බෙදනකොට. රූපේ පාඩක ඇති කොටස භාග සංඛ්‍යාවක්. සම්පූර්ණ කොටස් 4න් 1යි. 4න් 1යි පාඩක කරලා තියෙන්නේ. 4න් 1යි. 4න් 1යි. නැවතත් පොඩ්ඩක් වෙනස් ප්‍රශ්නයක් අහන්නේ. 540 නැවති සංඛ්‍යාවේ පහ ඉලක්කම ගන්නා ස්ථානීය අගය. පුතේ ඇත්තටම පහ ඉලක්කම ගන්න ස්ථානීය අගය නම් මේ 100. අපි මේක පොඩ්ඩක් වෙනස් කරලා ගමුනේ. ඔයාලා දන්නේ ස්ථානීය අගය නෙවෙයිනේ. නෑ ස්ථානීය අගය කියලා අහන්නේ. ස්ථානේ නෙවෙයි. එහෙනම් මේ ප්‍රශ්නේ මම වෙනස් කරන්නම්. මේ නැවත උත්තර ලියනවා නම් අයිතියක් දෙන්නම්. කොහොමද ඔයාලා ලියලා තියෙන්නේ මේකම තමයි. ස්ථානයෙන් නිරූපණය වන අගය. නිරූපණය කරන අගය. මේක තමයි ඔයාලා ලියන්න නැත්තේ. ඔයාලා ඉගෙනගෙන තියෙන ස්ථානයෙන් නිරූපණය කරන අගය. මෙහෙමයි අරක පැටලව ගන්න එපා පුතේ. ස්ථානය, එක ස්ථානය, 10 ස්ථානය, 100 ස්ථානයක ස්ථානය. ඊනකට අහන්න පුළුවන් ස්ථානයෙන් නිරූපණය කරන අගය. පහවසරදී අහන්න පුළුවන් ස්ථානීය අගය. 100 ස්ථානයෙන් නෙවෙයි පුතේ. ඔයාලා ලිව්වේ 500 නේ. 500 ලියන්න නැත්තේ. ඇයි පුතේ විහිදුවාලියක්දී ලියන්නේ අපි ස්ථානයෙන් නිරූපණය කරන අගය නෙවෙයි. 500 එකතු කිරීම 40 එකතු කිරීම 6 නේ. ඒ කියන්නේ 6න් නිරූපණය කරන අගය 6. 4න් නිරූපණය කරන අගය 40. 5න් නිරූපණය කරන අගය 500. හැබැයි නිකමට දැන් මේක හරියටම ඇහුවොත් ස්ථානීය අගය කීයද කියලා ස්ථානීය අගය 100යි. ඒක පහේදු ගන්න. ඕනම සංඛ්‍යාවක ස්ථානීය අගය 100 ස්ථානයේ තියෙන එකේ ස්ථානීය අගය 100යි. බිඳුව තිබ්බා 100යි. ඒක අපි ඉස්සරහට ඉගෙන ගමු. එදත් අර මේ ගණන් ගැටළු පොතේදී හම්බ වුණාම මම ටිකක් පැහැදිලි කරා ඒක වෙලේ. මේක නිකන් පුතේ පේපර්ස් හදනකොට සමහරට යාලා හිතන්නේ නැතුව හදන ඕක. මේ වචනේ කලිමුත් පොඩ්ඩක් මේ වැරදියට පාවිච්චි කරා. ඒක නිවැරදි කරගත්තා මේ ගිය අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගෙ ඉඳලා ඒක නිවැරදි වෙලා තිනවා ගණන් ගැටළු ගණන් පොතේ පහවසරේ.
ඊට කලින් වැරදි අර්ථකථනයක තිබුණේ ওই වචන. හරි. මෙහෙම තමයි ඉතින් ඔයාලා ලියන්න වෙන්නේ. මේ සියස් ස්ථානීය අගය කියලා අහපු දැනක ඉතින් කොහොමද සියස් ස්ථානීය කෙනෙක් පිළිගන්නේ. හැබැයි කවුරු හරි කෙනෙක් ස්ථානීය අගය 100 කියලා ලිව්වොත් ඒක හරි දාගන්න. මොකද පේපරේ තියෙන එහෙමනේ. 100 කියලා ලියපු කෙනෙක් ඉන්නවනම් හරි දාගන්න. මොකද ස්ථානීය අගය හෝ ස්ථානීය නිරූපණය අගයනේ අහන්නේ ඔයාලගෙන්. 100 හෝ 500 ඉතින්. මම මේක කපලා ඉවරලා මම 500 උත්තරේ ලිව්වා. මොකද මට වැරදි එකට උත්තරය ලියන්න බෑනේ. අර 100 කියලා ලියලා තියෙනවා නම් අර වෙනස් කිරීම නොකර හරි දාගන්න. නැත්නම් මෙතන වෙනස් කිරීම කරගන්න. සියස්ථානය කියලා ලිව්වට වැරදි. සියස්ථානේ වැරදි පුතේ. ඒක පැහැදිලි වැරදි. ඒ කියන්නේ ස්ථානය. මේ අගයක් ගැන අහන්නේ. සියස්ථානේ වැරදි. වැඩි ඇහෙන්නේ. හිටපු ගාම පොඩි සිග්නල් අඩුවක් තියෙනවා පුතේ. පාර සිග්නල් කණු 1යිද කොහේ 1යි. හරියයි චුට්ටකින්. පැහැදිලිනේ සියස්ථානේ කියන්නේ මට ඔයා කියන එකත් ඇහෙන්නේ. හරි මේ මෙතන සියස්ථානය කියලා ලියන්න එපා. පැහැදිලිනේ ඒක වැරදි. ස්ථානය සියස්ථානය. ඊළඟට ඔකේ කාරණා තුනයි. ස්ථානය ස්ථානෙන් නිරූපණය කරන අගය ස්ථානීය අගය. වචන තුනක් තියෙනවා. ස්ථානීය අගය තාම අවශ්‍ය නැහැ. ඒක ඉස්සරහට ඉගෙන ගන්න කාරණයක්. එහෙනම් ස්ථානීය අගය කියලා තිබුණොත් මගෙන් හරි අහන්න නැත්නම් මේ පේපර් එක නිකන් මේ ස්ථානෙන් නිරූපණය කරන අගය කියන එක දැනගෙන ඉන්න. ඒතර ස්ථානය සිය ස්ථානය එක ස්ථානය 10 ස්ථානය ස්ථානෙන් නිරූපණය කරන අගය පුතේ මෙන්න මේ විහිදුවා ලියන විදිහට මෙන්න මේ විදිහට ලියන එක තමයි ස්ථානෙන් නිරූපණය වෙන අගය කියලා කියන්නේ. මෙතන එහෙනම් අකුරු වලින් කී සංඛ්‍යාව 364. 364. දැන් මේ 364 දීලා 3ෙන් නිරූපණය කරන අගය කීයද? 300යිනේ. මම දාගත්තේ. දාලා තියෙන්නේ. 6ෙන් නිරූපණය කරන 60. 4ෙන් ආන්න ඒක තමයි පුතේ ස්ථානෙන් නිරූපණය කරන අගය කියලා කියන්නේ. රුපියල් 5ට සති 25 කාසි. අපි දන්නවා රුපියල් සති 25 කාසි කීයද කියලා? ඉතලා ඒක කියමුකෝ. රුපියල් සති 25 කාසි. 4යි. 4යි. එහෙනම් පුතේ 5ක් 4 උත්තරේ 20යි. 450 සම්මත සංකේත දාලා ලියන්නලු. සම්මත සංකේත 450යි 450 ml 450යි ml 450 ml මිලිලීටර් සංකේත දාන කියලා කියන්නේ අපිට. පස් හෝ බොරළු අතුරා සකස් කළ පාර ටොන්කිට් ගුරු පාර බොරළු පාර මේ ගුරු පාර උත්තරේ මොකද්ද? ගුරු පාරස 450යි ml තමයි 35ට ආවේ. ගුරු පාර පුතේ කොන්ක්‍රීට් පාර කියන්නේ කොන්ක්‍රීට් අතුරු එකනේ. ගුරු පාර ගෙවල් වලට යන පාර බොරළු පාර කියලාත් කියනවා අපි මේකට. පස්සෝ බොරළු අතුරු පාර ගුරු පාර බොරළු පාර අඩිපාර කියන්නේ පුතේ අර මේ කැලයක් මැදින් වගේ ගමන් කරාම චූටි වැටෙන කකුල් වලට පෑගිලා හැදෙන පාර තමයි අඩිපාර කියන්නේ. රවින්ද මොකක් හරි ප්‍රශ්නයක් අහුවා. 30ට ප්‍රශ්න මොකක්? උත්තරේ ආපස්සට පස්සේ කතා කරමු එහෙම නා. 30ට 1යි. හා හරි එන යන් ඉස්සරහට. එතකොට ඊළඟට කියනවා මේකේ ඇස්ෆෝල්ට් යොදා සකස් කළ පාර. කාපට් පාර. කාපට් පාර. කාපට් ඇස්ෆෝල්ට් කාපට් පාර එන්නේ. පාර හරහා යාමේදී පළමුව බැලිය යුත්තේ. කවිය කිව්වනම් හරි. දකුණු පැත්තට. දකුණ බලා වම බලන්න නැවතත් දකුණම බලන්න පාරේ වාහන නැත්තම් බලන්න පාරේ වාහන නැත්තම් ඉක්මනින්ම මාරු වෙන්න.
දකුණ බලවම හරි. අන්න නැවත පදික මාරුව සලකුණු කරන ඉරිවල පැහැය. වර්තමානයේ මොන පැහැයද? ඕන කහයි. ඉතින් වර්තමානයේ කහ නෙවෙයි පුතේ ඉස්සල්නේ කහ තිබුණේ. දැන් සුදු පාටින් ගහන්නේ. දැන් සුදු පාටින් ගහන්නේ කියන්නේ ගහන අලුත් ඔක්කොම සුදු පාටින් ගහන්නේ. කහ පාටින් නෙවෙයි. මහා මාර්ගයේ පයින් ගමන් කරන අයෙකු ගමන් කළ යුත්තේ. කහ තිබුණේ ඉස්සර කහ ඉස්සර තිබුණේ. අතීත කාලයේ. මහා පාරේ දකුණු පැත්තෙන් තමයි පයින් යන අය යන්න ඕනේ. දකුණු පැත්තේ. මහා පාරේ දකුණු පැත්තේ. යන්න පුතේ. වර්තමානයේ තමයි සුදු පාට තිබ්බේ. ඔව් හරි. අතීත කාලයේ කහ පාට. ඉස්සර කහ පාට තිබුණේ දැන් ඒක සුදු පාට වීගෙන එනවා. තාමත් කහ පාටින් හදපු කලින් ඒව කීපයක් තියෙනවා. සිසුන් පාරමාරීමේදී විශේෂ අවධානය යොමු කිරීම අමන්දි මයික් එක ඔෆ් කරන වැඩ කරමුකෝ. තේරෙන්නේ නැති අතට පස් දෙනා ඉන්නේ. සිසුන් පාරමාරීමේදී විශේෂයෙන් අවධානය යොමු කිරීම අවශ්‍ය වන්නේ වේගෙන් ධාවනය වෙන නවීන වාහන පාරේ ගමන් කරන නිසා සිසුන්ගේ උසානුව පෙන්වන මට්ටම් සීමිත බැවි. පුතේ සිසුන් පාරමාරීමේදී වෙන්නේ ඔයාලගේ උස මට්ටම අඩුයිනේ. ඒ හින්දා ඔයාලට ඈත පේනවා අඩුයි. ඒක තමයි පුතේ. මොකද වේගෙන් ධාවනය වෙන නවීන වාහනේ පාරේ ගමන් කරනවා කියන කාරණේ අවධානය යොමු කළ යුතුයි. මොකද වේගෙන් ඇවිල්ලා අපිට හප්පන් යන්න පුළුවන්. ඊට වඩා උස මට්ටම අනුව පෙනෙන සීමිත හින්දා පාරමාරීමේදී විශේෂයෙන් අවධානය හොඳට බලන්න වෙනවා. ඈතින් එන වාහනයක් පේන්න තියෙන පුළුවන්. සමහරට වංගුවක් වගේ නම් මේ කන්දක් වගේ තැනක අංක 2. පාරේ ගමන් කරන විට පිළිපැදිය යුතු නීතියක් වන්නේ පැති මඟක් සපයා ඇති විට. පැත්තකින් යන පාරක් තියෙනවා විශේෂයෙන් නගරේ පදික වේදිකාවක් ඒකේ ගමන් කරන්න. දෙදෙනෙකුට වඩා සිටිනසේ කියන්නේ ගොඩාක් අය එකතු වෙලා ගියොත් ඒක හරියන්නේ නැහැ. පදික කියන්නේ මාරුවන ස්ථානයේ ස්ථානය එකද දෙකද? එක දෙක දෙක. ඔයාලා දැකලා තියෙනවා නිකම්ම කොටුවක් අස්සේ නිකම් මෙහෙම තියෙනවා. ඒ කොටුවක් අස්සේ ත්‍රිකෝණයක් දාලා එක ත්‍රිකෝණයක් ඇතුලේ තියෙන්නේ. කොටුව ඇතුලේ ත්‍රිකෝණයක් ඇතුලේ තමයි පුතේ ඇඳලා තියෙන්නේ. මොකද්ද 40? 41ට දෙක. ඔව් ඉතින් දෙක තමයි ලකුණු කරේ. ළමයින් මාරුවන ස්ථානයේ ඉදිරියේනි. පළවෙනි එක. පුතේ මෙහෙමයි ඔයාලා අර අතනදී පටලව ගන්න නැත්තේ මෙතන කිරිබත් කෑල්ලයි දෙකක් කියන එක. මේක කොටුවක තමයි. හැබැයි කොටුව ඇතුලේ ත්‍රිකෝණයක් ඇතුලේ ඒ අදාළ ස්ථානයේ කොටුව ඇතුලේ ත්‍රිකෝණයක් ඇතුලේ තමයි මේක ඇඳලා තියෙන්නේ. ඒතර මේක තියෙන්නේ මේ දෙකම මේ පළවෙනි එක ළමයින් මාරුවන ස්ථානයේ ඉදිරියේනි කියන 44 පළවෙනි එක. දෙවෙනි එක තියෙන පුතේ පදිකෙන් මාරුවන ස්ථානයේ ඉදිරියේනි. ඒ කියන්නේ කිරිබත් කෑල්ල ඇතුලේ කහ පාට හැදෙන්න තියෙනවා නම් ඒක ඉදිරියෙන් කියන අදහසත් එක්ක තියෙනවා. අරක තියෙන නිල් පාට තීරුවක්. උඩ ඒක. ඒ අදාළ ස්ථානය. පදිකයන් මාරුවන ස්ථානය. එතන ළමයින් මාරුවන ස්ථානය නම් ළමයි දෙන්නෙක් ඉන්නේ අර විදිහට. ඔය විදිහේ කොටුවක් ඇතුලේ ත්‍රිකෝණයක් ඇතුලේ ඉන්නේ. ත්‍රිකෝණයක් තියෙනවා. හොඳට මේ රූපය හොයලා බලන්න මේ ත්‍රිකෝණයක් ඒක ඇතුලේ තියෙනවා. ආරක්ෂා කර නොමැති දුම්රිය හරස් මාර්ගය යන මොකක්ද අදහස? අංක දෙක. ආරක්ෂා කර ඇති දුම්රිය හරස් මාර්ගය කියන්නේ පුතේ මේ පළවෙනි එක. මේක දෙවෙනි එක. දෙවෙනි එක ඉන්නේ. පහත දැක්වෙන මාර්ග සංඥාවෙන් හැඟවෙන දෙය ගේට්ටු සහිත දුම්රිය හරස් මාර්ගය තමයි දෙකම කියන්නේ. ඒකනේ ඉදිරියෙන්ද ඒ ස්ථානයේද? අදාළ ස්ථානයේද මේ ඉදිරියෙන්ද? සහිත දුම්රිය හරස් වෙනි එක ගේට්ටු සහිත දුම්රිය හරස් මාර්ග ඉදිරියේනි. ඉදිරියේනේ පුතේ කිරිබත් කෑල්ල තියෙන්නේ. මතක තියාගන්න මෙතනින්. කිරිබත් කෑල්ල අදහස ඉදිරියෙන් කියන එක. මේක කොටුවක තිබුණා නම්
දෙකට උත්තරේ මොකක්ද 41ටයි 42ටයි 43 අපි අවසාන කතා කරමු පුතේ. අවසාන කතා කරමු. 41ට 2 42ට 2 දැන් නිශ්ශබ්ද වෙන්න පුළුවන්. ලොරියක තිබෙන රෝද සංඛ්‍යාව 6කි 6යි රෝද දෙගුණ වෙලා එන්නේ 6යි. දුම්රියක පෙට්ටියක ඇති රෝද සංඛ්‍යාව දුම්රිය පෙට්ටියක 8යි. බවුසරයක ගමන් කරන බවුසරයේ ගමන් කරන මාර්ගය මහා මාර්ගය ගමන් කරන භාණ්ඩ ගෙන යාම පමණක් කරන වාහනය ලොරිය. බහලු වල බහ භාණ්ඩ ගෙන යන වාහනය බහලුම් වල කන්ටේනරේ තියෙන බහලුම් කන්ටේනරය. දුම්රියක ගමන් කිරීම සඳහා ප්‍රවේශපත් නිකුත් කරන්නේ දුම්රියට ගොඩවීමට පෙර වෙනම කවුන්ටරයක් තියෙනවා ටිකට් පත් ගන්න. දැන් බස් එකේ එහෙම නෙවෙයිනේ. බස් රථයට ගොඩ වුණාට පස්සේ නිකුත් කරන්නේ. මහා මාර්ගයේ ගමන් කරන පොදු වාහනය. මහා මාර්ගයේ ගමන් කරන පොදු වාහනය. 48ට කීයද? බසය. අපි අවසානට කතා කරන පුතේ මගේ අරිච්ච ඔක්කොම බසය. පොදු වාහනයක ගමන් කිරීමේදී අනිවාර්ය වන්නේ ප්‍රවේශපත්‍රයක් ගැනීම. අනිගුණා බැඳි කරත්තය. බරභාගය. පිරික්කලේ කියන්නේ ඒකට බරභාගය. බර කරත්තය කියන්නේ දෙන්න. දෙන්න යන එක. ගුවනේ ගමන් කරන ගුවනේ ගමන් කරන වැඩිමගීන් සංඛ්‍යාවක් ගෙන යන වාහනය. ගුවන් යානය. ජලයේ ගමන් කරන වාහනයක් වන්නේ පාරුව. අද මාතෘකාව අපිට තියෙන්නේ මාදුටු දිය ඇල්ල. ඒතර මුලින්ම අමන්දිගේ රචනා තමයි මට හම්බ වෙන්නේ. මාදුටු දිය ඇල්ල බඹර කන්ද දිය ඇල්ල වෙයි. පුතේ මෙහෙමයි. දැන් මේකේ උත්තර පත්‍රයක් තියෙනවා. උත්තර පත්‍රයේ තිබුණු රචනාවක් පුතේ ඒක මට ඔයාලට මම දැම්මනේ මේකට. ওই රචනාව මට දුන්නොත් උත්තර පත්‍රයේ තියෙන රචනාවට මම දෙන්නේ ලකුණු බිඳුවක්. මේ හැබැයි ඉතින් ඔයාලා තුනේ දරුවෝනේ. කියන්නේ හතරේ දරුවෙක් පහේ දරුවෙක් නම් ලිව්වේ දෙන්න වෙන්නේ ලකුණු බිඳුවයි. ඒතර චූට්ටක් මෙන්න මේ කාරණේ දැන් ටික ටික හිතා ගන්න වෙනවා. මොකද දැන් තුන්වෙනි වාරයට කිට්ටු වෙනවා. තුන්වෙනි වාරයේ විෂය නිර්දේශي පටන් ගන්නවා ලිඛිත භාෂාව කියන එක පටන් ගන්නවා. එතකොට පටන් ගන්නකොට වාක්‍ය තියෙන වර්තමාන කාල වාක්‍ය අතීත කාල වාක්‍ය කියලා වර්ග වලට බෙදෙනවා ටික ටික. එතකොට පොඩි පොඩි ගැටලු වෙන්න පුළුවන්. කියන්නේ වාක්‍යයක් ලියනකොට දැන් මා දුටු දිය ඇල්ල කිව්වම මම මේක දැකලා ඉවරයි. එහෙනම් මේවා අතීත කාලේ දැකලා ඉවරයි කියන අදහසෙන් ලියන්න උත්සාහ කරන්න ඕනේ. මම ඒකට දැන් ලකුණු අඩු නොකර ලකුණු දෙන්නම්. හැබැයි චුට්ටක් එතනට ඒක පුරුදු වෙන්න වෙනවා අපිට. මොකද ඉස්සරහට දැන් මේක ලිඛිත භාෂාවෙන් බලන්නේ නැහැ. තාම තාක්ෂිත ප්‍රතිසම්බන්ධයෙන් බලන්නේ නැහැ කියන කාරණෙත් එක්ක ඔයාලගේ ලකුණු නොසලකා බැලුවම එකපාරම පුතේ ওই ටික පටන් ගත්ත ගාම ලකුණු 6 ගත්ත ළමයා ලකුණු බිඳුවට වැටෙනවා. ලකුණු 1කට වැටෙනවා. ලොකු වෙනසක් වෙනවා මේ තුන වසර දෙවෙනි වාරේ ලකුණයි තුන වසර අවසාන වාරේ ලකුණයි රචනාව අතර ලොකු වෙනසක් එනවා. මේ වෙනස එන්නේ අර ලිඛිත භාෂාවේ අර ටික හුරු නැති. දැන් අපි දැන් ටික ටික ඒකටත් හුරු වීගෙන යනවා. ගැටලුවක් නෑ මාදුරු දිය ඇල්ල බඹර කන්ද දිය ඇල්ල වෙයි කියන එක. අතීත කාලෙට ලියවන්න පුළුවන් නම් මාදුරු දිය ඇල්ල ඌයේ බඹර කන්ද දිය ඇල්ලයි වගේ අදහසක් ලියන්න තිබුණා නම් හොඳයි. කමක් නෑ වැරද්දක් නෑ මෙතන. එම දිය ඇල්ල ලංකාවේ උසම දිය ඇල්ල වෙයි. ඒ ඉතා ලස්සනයි. අවසාන එකේ වචන ප්‍රමාණය තමයි ප්‍රශ්නේ තියෙන්නේ. වචන 5කට වැඩි විය යුතුයි කියලා කියනවා මන්දි. ඉතින් අවමය වචන 4ක්වත් නේද? දැන් මම අවසානයකට එක ලකුණක් අඩු කරනවා. ඒ ඉතා ලස්සනයි කියන එක අපි ඉතින්
එම දිය ඇල්ල ඊතා අලංකාර දිය ඇල්ලකට කියන්නේ වචන වැඩි කර ගන්න මොකක් හරි උත්සාහ කරන තිබුණා. ලකුණු 5ක් අමන්දර දෙන්න. ඊළඟට විශ්මික. විශ්මික ලියලා මාදුරු දිය ඇල්ල ඊටමත් ලස්සනයි. ඒ ඊටා ලස්සනට කඳු වැටියෙන් පහළට ගල බසිනේ ගලා බසී. මාදුරු දිය ඇල්ල රාවණා ඇල්ලයි. එක ලකුණක් ගලා කියද්දී ඇලපිල්ල නැති හින්දා අඩු වෙනවා විශ්මික. මම අර අතීත කාල වාක්‍ය උද්දයක් ඇතිපත් සම්බන්ධය කියන ඒවා නොසලකා මේ බලන්නේ. චවිත්මා ලියලා මාදුරු දිය ඇල්ල පරිසරයට ඉතා අලංකාර බවක් එක් කරන ලද්දේය. ඒ නමින් රාවණා නම් දිය ඇල්ල විය. දිය ඇල්ල නැරඹීම සඳහා විශාල ප්‍රමාණයක් පැමිණ සිටිය. හරි. ලකුණු ගන්න පුළුවන් 6ම. ඉනෝච් ලියලා මාදුටු දිය ඇල්ලේ ජලය නිල් පාටයි. මාදුටු දිය ඇල්ල හරිම ලස්සනයි. ඒ දුම්හිඳ දිය ඇල්ල නමින් හැඳින්මේ සංඥකය වුණි නෝච්. එතන මං ඉනෝච් කිව්වා පළවෙනි වාක්‍යයත් මාදුරු දිය ඇල්ල දෙවෙනි වාක්‍යයත් මාදුරු දිය ඇල්ල කියලා පටන් ගන්න එපා. ඔයා තුන්වෙනි එකේ ඒ කියලා වෙනස් කරගෙන තියෙනවා. හොඳයි. හැබැයි ඒක දෙවෙනි එකකින් වෙනස් කරාම තමයි වඩා හොඳ. එහෙනම් එතනත් දිගටම මම ඔක ලකුණු අඩු කරා. ඒකටත් ලකුණක් අඩු වෙනවා. හැඳින්වීමේ කියද්දී සංඥකයක් එන්න ඕනේ. ලකුණු දෙකක් ඉනෝජ්ගෙන් අඩු වෙනකොට ලකුණු 4යි ඉනෝජ්ට දෙන්න වෙන්නේ. හිමංස ලියලා මාදුරු දිය ඇල්ල වන්නේ දුන් හිඳ. හිඳද හිඳද? දුන් හිඳ සංඥකයක් එනවා පුතේ. සංඥකයක් එන්න ඕනේ. දාලා නැහැ ඔයා. දුන් හිඳ දිය ඇල්ලයි. ඒ ඉහළ සිට පහළට ගලා බසින විට ඉතා සුන්දරය. ඒ පිහිටා තිබෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ. අතන එක ලකුණක් අඩු වෙනවා මංස. දුන් හිඳ කියද්දි සංඥකයක් එනවා. ලකුණු 5යි. සංජලී මාදුරු දිය ඇල්ල හරිම සුන්දර තැනකි. කන්දෙන් පහළට වැටෙන ජල දහරාව ඈතට විසිවී ගියා. සංජලි මෙතන මේ ඔයාගේ වාක්‍ය අතරේ මම දිගටම අහු වෙනවා පොඩි මේ සම්බන්ධ කියන්නේ වාක්‍ය අතර සම්බන්ධ ගොඩනගා ගන්නේ නැහැ කියලා. පුතේ මෙතන පාවිච්චි කරමු එහි කියලා. දැන් එම දිය ඇල්ලෙන් හරි මොකක් හරි මෙතන වාචනයක් පාවිච්චි කරන්න හොඳයි. මාදුරු දිය ඇල්ල හරිම සුන්දර තැනකි. එහි කන්දෙන් පහළට වැටෙන ජල දහරාව ඈතට විසිවී ගියා. වැස්සෙන් පසුව දිය ඇල්ලේ හෝහඬ ඈතට ඇසුණා. අර මේ දෙක අතර පොඩි සම්බන්ධයක් ගොඩනගා ගමු. එහි එමෙන්න ඒ වගේ වචන පාවිච්චි කරලා. හරි මම ලකුණු වලට 5යි දෙන්නේ සංජලි. ඒ අරක චුට්ටක් හැදෙන්න ඕනේ. ඊළඟට විනුග මාදුරු දිය ඇල්ල ප්‍රදේශයේ ඇති රාවණා දිය ඇල්ලයි. ඒ බැලීමට සංචාරකයන් විශාල ප්‍රමාණයක් පැමිණේ. මාදුරු දිය ඇල්ල අසල පළතුරු සෙල්ලම් බඩු විකුණන අය ගොඩාක් සිටි. පළතුරු කියද්දී පුතේ සාමාන්‍ය අපි දන්තජ ලියන්නේ. ඒතර මම විනුගට දෙන්නේ අකුණු 5. ඊටු ටික හොඳයි. විහංග ලියලා මාදුරු දිය ඇල්ල පහළට ලයන පුතේ ලයන මුර්ධජ. අහල පහළ ලයන දන්තජ ඉහළ ඉඳලා පහළ කියද්දී ලයන මුර්ධජ. පහළට ඇද හැලෙන විට නෙවෙයි විටා තියෙන්නේ. මේක මැකිලා නැහැ පැහැදිලිද? අලංකාරෝ දිස්විය. දිය වීමට පැමිණි සතුන් නිසා එහි සුන්දරත්වය තවත් වැඩි විය. පහළට ඇද හැලෙන එතන ලියන පහළට හරියට. විට එහි සුදු පාට පෙන කැටි විසිර ගියේය. පළවෙනි එකේ මේ ලකුණු දෙකක් අඩු වෙනවා පුතේ. ලයන මුර්ධජ විට ඇලපිල්ල මකවුවට ඒක මැකිලා නැහැ. ඒ ලකුණු 4යි මේ විහඟට දෙන්න වෙන්නේ. තමිදු මාදුරු දිය ඇල්ල ගල් පරවල හැපි පහළට ඇද හැලුණි. මුව රංචුවක් එහි වතුර බොමින් සිටි නිසා හරිම අලංකාරව තිබුණි. ඉහළ සිට පහළට ඇද හැලෙන දිය ඇල්ලේ ජලය ඈතට විසිරී ගියේය. හරි. ලකුණු 6ම දෙන්න පුළුවන්. අකිත මාදුටු දිය ඇල්ල පිහිටා තිබුණේ ඇල්ල ප්‍රදේශයේ. එහි උඩ සිට පහළට ගලා හැලෙන දිය දහරා ඉතා සුන්දරය. මාදුටු දිය ඇල්ල නැරඹීමට බොහෝ දෙනා පැමිණේ. ලකුණු 6ම දෙන්න පුළුවන්. භාග්‍යයා තව චුට්ටක් පොඩි කළ ගැවුවා නම් හොඳයි. මාදුරු දිය ඇල්ල රාවණා දිය ඇල්ලයි. එම දිය ඇල්ල කන්දකින් පහළට ගලා බසී. එම දිය ඇලිද මන්ද ඇල්ලද ඇලිද මන්ද ඇලි තියෙන්නේ. නැරඹීමට සංචාරකෝ පැමිණි. දිය ඇලෙනිමුත් දිය ඇල්ල වෙන්න එපා. ලකුණු 5යි මම භාග්‍යයට දෙන්නේ. එසන්නියා මාදුරු දිය ඇල්ලේ නම රාවණා නයන මුර්ධජ රාවණා ඇල්ලයි. පාරේ එන අයට දිය ඇල්ල පෙනෙනවා. දිය ඇල්ල නැරඹීමට ගොඩාක් අය එනවාය. ලකුණු 5ක් දෙන්නම් අතන රාවණා මුර්ධජ වෙන්න ඕනේ. හසිඳු මාදුටු දිය ඇල්ල
ඊට ඇත්තේ බදුල්ල දියැල්ල කියලා අපි කියනවා ඉතින්. ඒනවාට මෙතන දියැල්ල කියලා වෙනම ලියමු ඉතින්. එකතු කරන්නේ ඇයි? ඒ දුම්හිඳ දියැල්ලයි ඒ කඩා හැලෙන්නේ මහවැලි ගඟෙන්ය. ඔව් අතන දියැල්ල කියලා ලියමු පුතේ ඒක. දියැල්ල කියලා සාමාන්‍ය වචනේ පාවිච්චි වෙනවා. මම ඉඳා ලකුණු අඩු නොකර ඉන්නම්. විශේෂත්වයේදී දියැල්ල එක සැරයක් වෝටර්ෆෝල් කියලා දීලා මේ එකට තේරුම විදිහට දියැල්ල දෙකම දීලා තිබුණා. ඒ හින්දා මම ලකුණු අඩු නොකර ඉන්නේ. දියැල්ල කියලා වෙනම ලියමු පුතේ. ලකුණු 6ම ගන්න පුළුවන්. අමාශා මාදුරු දියැල්ල රාවණ ඇල්ලයි ඒ එම දියැල්ල පිහිටා තිබෙන්නේ මොණ්ඩාල් දිස්ත්‍රික්කයේ වැරදි පුතේ. බදුල්ල දිස්ත්‍රික්කයේ තියෙන්නේ. නේ රාවණ ඇල්ල තියෙන බදුල්ලේ. මොකද ඇල්ල ප්‍රදේශය කියන්නේ බදුල්ල. කඳු මුදුනින් ගලා එන දිය දහරා ඊට අලංකාරයි. මම එක ලකුණක් අඩු කරන පුතේ අතන වචනේ වැරදිනේ. ලකුණක් නෙමෙයි පුතේ වාක්‍ය වැරදි උඩ. දිස්ත්‍රික්කය සම්පූර්ණ වරද්දලා. ලකුණු 4යි අමාශයට. රවින්දි මාදුරු දියැල කඳු මුදුනක සිට පහළට රවින්දි පහළට යද්දී නයන මුර්ධජ වේගයෙන් ඇද හැලෙයි. හිරු එළිය වැටෙන විට දියැල අලංකාරයි. දියැලෙන් නැගෙන ඕහෝ හඬ ඇසෙයි. ලකුණු 5යි ලයන මුර්ධජ නැති හින්දා. සතික සර් රවින්දි ලියලා තිබ්බේ අර මේ උත්තර පත්තරෙන් බලන්න. එහෙමද? රවින්ද්‍ර උත්තර පත්‍රයක් ගියාද? නැහැ. නෑ. රවින්ද්‍ර උත්තර පත්‍රයක් තිබුණේ නෑනේ පුතේ. ඒ අර පළවෙනි වාක්‍යය නිකන් ඒක තිබුණ හින්දා බැගේ යාට හිතෙන්නේ නැත්තේ. උත්තර පත්‍ර කාගාවත් නෑ. දැන් තමයි උත්තර පත්‍රය දැම්මේ. එතකොට මේක දාලා තියෙන පුතේ කලින් 23 වෙනිදානේ. එන්න උත්තර පත්‍රය නෙමෙයි. පළවෙනි වාක්‍ය පොඩි නිකන් අර එහෙම සමාන වෙන්න පුළුවන්. මේ ඒකම නෙමෙයි තියෙන පුතේ. මේකේ උත්තර පත්‍රයේ තියෙන වෙනස් එකක් තියෙනවා. මාදුරු දියැල්ල හරිම ලස්සනයි. කවුද මේ ලියන්නේ? මන්දිලු. එයින් සුදු පාටින් වතුර ගලා හැලේ. ඒ රාවණා දියැල්ල වේ. අවසානයේ රාවණා නයන මුර්ධජ වෙන්න ඕනේ. මන්දිලු ලකුණු 5යි. ගගන මාදුරු දිය අල්ල වෙනුවේ මාපලාන දියැල්ලයි. එතන අල්ල නෙවෙයි ඇල්ල වෙනවා. ඇල්ල පිල්ලක් අඩුයි. මේ කෙටිය දෙයක් අඩුයි. එය ශ්‍රීපාද කඳු වැටි අතරින් ගලා බසිනවා. මම ආසාවෙන් බලා සිටියෙමි. මට තිතක් පේන්නේ නැහැ පුතේ. මීට වැඩි පැහැදිලිව රචනාව වැටෙන්න ඕනේ. ඒ කියන්නේ මේක කීප වතාවක් ලියලා මකලා ලියලා එහෙමත් දැනනවා. දැන් උඩරුලෙන් පටන් ගන්නත් ඕනි. රචනාව ලියනකොට පුතේ පැහැදිලිව ලියන්න. රචනාව ලියලා පැහැදිලිව ෆොටෝ එක ගහලා දාන්න. ඊට පස්සේ ඒක ඔයා කියවලා බලන්න කියවන්න පුළුවන් විදියට. මම කියන්නේ අර WhatsApp එකකින් ෆොටෝ එක ගහන්න නැතුව ෆෝන් එකකින් ෆොටෝ එක ගහන්න. ගහලා ඉවරලා WhatsApp එකට ඇටච් කරලා දාන්න. එහෙනම් අපි උදව් කරන්නේ. පොඩ්ඩක් අන්න මේ වැඩේ හරියටම කරමු. ඒතර වඩා පැහැදිලිව තිබ්බම මේ කියව ගන්න ලේසියි. මම ෆොටෝ ගහද්දිම චුට්ටක් වෙලාවක් කරන් ෆොටෝ එක ගහමු. සංචාරකයන් පිරිසක් ඇල්ල නැරවීමට පැමිණ සිටියාය. පැමිණ කියද්දී නෑන මුරුදු වෙන්න ඕනේ. මම ලකුණු 4යි වාට දෙන්නේ. 4 ඇල්ල කියද්දී කෙටිය දෙන්න ඕනේ. පැමිණ කියද්දී නෑන මුරුදු වෙන්න ඕනේ. තුහින මාදුරු දියැල්ල නම පුතේ මේක ලියන්න එපා. එදා කවුද සිහින ලියපෙලාවෙත් මම මේ කතාව කිව්වනේ. මම එකයි කියන්නේ අනිත් අයගේවත් අහගෙන ඉන්න කියලා. මෙහෙම තිත දාලා පුතේ රචනාවක් ඇතුළේ ලියන්නේ. රාවණා කියද්දී රාවණා නෙවෙයි තියෙන්නේ රවණා තියෙන්නේ. ඒක කොහොමවත් වචනේ වැරදි. රාවණා පළවෙනි වාක්‍යෙට මම ලකුණු දෙන්නේ නැහැ. වැරදි තුනක් තියෙනවා. එක මෙන්න මෙතන මේ දාපු මේ ඇල ඉරත් එක 32 ඉරයි 32යි රාවණා ඇලපිල්ලක් නෑන මෘතජ වෙන්නේ. මාදුරු දියැල හරිම ලස්සනයි. රවණැල්ලේ උස මීටර් 25යි. මම ඒකට ලකුණු දෙන්නේ නැහැ පුතේ. හේතුව අග තිත නැහැ. රවණැල්ල නෙමෙයි පුතේ රාවණා ඇල්ල. මීටර් නෙමෙයි මීටර. දෙවෙනි වාක්‍ය විතරයි පුතේ වාගේ හරිය ලකුණු 2යි. තුනට. තිනුර මේක නම් මට කියව ගන්න පුළුවන් එකක් නෙවෙයි. මොකක්වත් එහෙම වෙන්නේ නැහැ. ආයෙ දාලා ඉත සමහර බලමු. තිනුර
ඉනුදී මාදුරු දිය ඇල්ල ඉතා සුන්දර පරිසරයක පිහිටා ඇත. ඒ ඉහළ සිට පහළ. ඉවරයි පුතේ වාක්‍යය එතන. ඉහළලා යන මුරුදු පහළලා යන මුරුදු. වචන අකුරු දෙකම වැරදි. දක්වා කඩා හැලෙන නිසා පරිසරය සුන්දර විය. කඳු මුදුනින් ගලා එන දිය ඇල්ල ඉතා සුන්දර විය. පුතේ පළවෙනි වාක්‍යය තුන්වෙනි වාක්‍යය විතරයි ලකුණු දෙන්නේ මෙන්නේ ලකුණු 4යි. හේතුව ලයින් දෙකම මුරුදුෙන් දාලා නැහැ. සෙනුලි මාදුරු දිය ඇල්ල සුන්දර පරිසරයක කියවගන්නේ කොහොමද කෙල්ල? පිහිටා ඇත. එම දිය ඇල්ල උස තැනක සිට පහළට ගලා ගල් අතරින් ගලා බසී. මාදුරු දිය ඇල්ල වතුර හරිම සීතලයි. ලකුණු 6ම ගන්න පුළුවන්. දිනාලුත් ඔන්න බෙල්ල ඇද කරනවා වගේ. මාදුරු දිය ඇල්ල කඳු මුදුනින් පහළට ගලා බසී. පහළට ලා යන මෘදුජ. එය හරිම මනරම් දර්ශනයක්. ඉතුරු කැලනම් පේන්නේ. දිය ඇල්ල අවට ගස් ගල් වලින් පිරී ඇත. එක ලකුණක් අඩු වෙනවා. පහළටලා යන මෘදුජ වෙනවා දිනාල. ඒ කියන්නේ ලකුණු 5යි. පබසරා සිපින් එකේ දරුවා. මාදුරු දිය ඇල්ල පරිසරයේ ඉතාමත් අලංකාරයක් බිඳුව ගෙන දෙයි. ඒ දුම්හිඳ දිය ඇල්ල නමින් හැඳින්වේ සංඥකේනවා. දුම්හිඳ දිය ඇල්ල අපේ රට සම්පතකේ ලකුණු 4යි පුතේ. දුම්හිඳ කියද්දී හැඳින්වේ කියද්දී සංඥකේ නෑ. අලංකාරය කියද්දී බිඳුව එන්නේ. දිනු මේක ආත්තම්මා ගැන රචනා ටික නෙමෙයි. අර වෙලේ දාගත්ත ටිකනේ. ඒකේ දා පාඩම තියෙනවානේ. හරි මේ තියෙන්නේ දිමත්ගේ. දිමත් ලියලා මාදුරු දිය ඇල්ල පිහිටා තිබෙන්නේ ඇල්ල වැල්ලවායි මාර්ගයේය. ඒ ලස්සන දිය ඇල්ලේ නම රාවණා ඇල්ලයි නයන මුරුද ජේ නැරඹීමට දෙස් විදෙස් වගේ ડોක්ටර් කෙනෙක් ඉන්නනේ. සංචාරකයන් කැමිනේ. මයික් ඔෆ් කරමු. රාවණ දියාල දුම්රිය දියාල දෙකම ඉන්නේ. හරි එතකොට මේ දිමත් ගැටලුවක් තියෙනවා සංචාරකයන් සර් කියන සස්මිත සස්මිතා දැම්මා. ඔව් හරි ඉතින් අග තියෙනවා බයින්න එපා. තාම කියවලා ඉවර නැහැ. මේ කියන්නේ 24 වෙනිදා දාපු රචනා තාම යන්නේ. මේ විදේශ කියද්දී පුතේ මුළු තාලුජෂ එනවා. එනකට මේ සංචාරකයන් සංජාරකයන් කියලා තියෙනවා. අවසාන වාක්‍ය මට ගන්න විදිහක් නැහැ. ඒක තමයි වැරදි ඔක්කොම තිබුණේ. පළවෙනි වාක්‍ය දෙක හරි ලකුණු 4යි. මොකද රාවණා දෙවෙනි වාක්‍යයේනේ. නෑ 1යි 2යි දෙවෙනි වාක්‍ය ගැටලුවක් හම්බුණා. රාවණා ඒත් ලකුණු 3යි. පළවෙනි එකට 2යි දෙවෙනි එකට 1යි 3යි. තුන්වෙනි එකේ පුතේ සංජාරකයන් සංචාරකයන් පැමිණේ කියද්දි නෑන්නත් වැරදි. ඒත් ලකුණු 3ක් අඩු වෙනවා දිමත් ලකුණු තුන්වෙනි වාක්‍යය කොහොමවත් වැරදිනේ අකුරු ගොඩක් වැරදි ඉන්නවා. නෑ ලකුණු 3යි දෙන්නේ මෙන්නේ. ඊළඟට සිහින මිහිරංග මාදුරු දිය ඇල්ලේ නම දියලුම ඇල්ලයි. එහි ගල් පරුද්ද පිහිටා ඇත. එය ඉහළ සිට පහළට ගලා එන විට ඉතා සුන්දරයි. පුතේ ඉහළ සිට පහළට ලයින් දෙක මුරුදුජ ලකුණු මුල් දෙක විතරයි ලකුණු 4යි. අගන මාදුරු දිය ඇල්ල හරි ලස්සන තැනක පිහිටා ඇත. අගන වචන අතර පරතරය තියලා ලස්සන ලියමු. ඒ දුම්හිඳ ඇල්ල නමින් හඳුන්වයි සංඥකයෙන් හඳුන්වයි ලස්සනට දිය ඇල්ල උඩ සිට පහළ කඩා වැටේ. පුතේ අගතිත නෑ. දෙවෙනි වාක්‍යයේ අගතිත මට පේන්නේත් නෑ. මම හිතනවා දෙවෙනි වාක්‍යේ නැති වෙති කියලා. අගෙන ඉන්නවනම් කියන්න තියෙනවා. තුන්වෙනි වාක්‍යයේ අගතිත නෑ. ලයන මුර්ධජ නෑ. පහළ කියද්දී. ඒකට එතන තුන්වෙනි වාක්‍යේ ලකුණු දෙකම නෑ. දෙවෙනි වාක්‍යයේ එක ලකුණක් අඩු වෙනවා හඳුන්වයි කියද්දී. අගතිතක් මට පේන්නේ නෑ. තියෙනවා නම් ඔයා ලකුණක් දාගන්න. පළවෙනි වාක්‍යයේ ලකුණු 2යි. දෙවෙනි වාක්‍යයේ තිතක් තියෙනවා නම් එක ලකුණක් ලකුණු 3 දාන්න. නැත්නම් ලකුණු 2 විතරයි වාට දෙන්න වෙන්නේ. මේක තිත නැත්නම් ෆොටෝ එක ගහද්දී මේක පේන්නේ නෑ. තිනුර අය දාලානේ. අය නෑ අනිත් එක. එදා කලින් රචනාව. ගගනේ මාදුරු දිය ඇල්ල වනුයේ රාවණා දිය ඇල්ලයි.
ඒ සුන්දර දසුණක් වේ. මාදුරු දියැල්ල මා දුටු දියැල්ල බලා සතුටු විය. අදිනේ අවසාන එක නිකන්. අවසාන එකට එක ලකුණක් මම අඩු කරලා ලකුණු දෙන්න ලකුණු 5. පොඩ්ඩක් ඊට වැඩි චුට්ටක් ලියන්න ඕන ලස්සනට. මා ඒ දියැල්ල දැක සතුටු විය. මාදුරු දියැල්ල හිසෙත් මාදුරු දියැල්ල රාවණ ඇල්ලයි ඒ පිහිටා තිබෙන ඇල්ල ප්‍රදේශයේ දියැල්ල කඳු හෙල් අතරින් ගලා බැසිය. ලකුණු 6ම දෙන්න පුළුවන් හිසෙත් මට. ෘතික්ෂ මාදුරු දියැල්ල රාවණා දියැල්ලයි ඒ ඉතා සුන්දර පරිසරයක පිහිටා තිබුණි. දියැල්ල ගලා බසිනියේ නෑන මුර්ධජනේ මැදිනි කියද්දි නෑන දන්තජ බසින්නේ නෑ බසිනුවේ හරි මේ මැදිනි කියද්දි නෑන දන්තජ ලකුණු 5යි ෘතික්ෂට. දිනුරුගේ මේ ඊට පස්සේ එක දාලා තියෙන්නේ විනුග මාදුරු දියැල්ල ඇල්ල ප්‍රදේශයේ ඇති රාවණා දියැල්ල ඒ බැලීමට සංචාරකයන් විශාල ප්‍රමාණයක් පැමිණි. මාදුරු දියැල්ල අසල අවමෙක් කියවනේ මම ලකුණු 5න් දුන්නේ පළතුරු වල අකුරත් එක්ක. මාදුරු දියැල්ල චවිත් මලියන මාදුරු දියැල්ල පරිසරයට ඉතා අලංකාර බවක් එක්කලා දෙය මේකත් කියවනේ මම. ඔය ලකුණු 6ම දුන්නා මේකට. මම හිතන්නේ භාග්‍යයි රචනාවත් කිව්වා. දියැලි කියන එකනේ ප්‍රශ්න තිබුණේ. ආපෝ ලස්සනට දාලා පැහැදිලි නැති හින්දා. එතන ලකුණු 5යි භාග්‍යයට දුන්නේ නේ. බිනුරි ලියලා සුන්දර පරිසරයෙන් යුතු මාදුරු දියැල්ල කමන්නේ රාවණ ඇල්ල. බිනුරි රාවණ ඇල්ලයි කියලා ලිව්වනම් හොඳයි නේ. ඒ මීටර 25ක් පමණ උස ප්‍රමාණය නම් බලමු. හරි කමන්නේ ඉතින්. පහළ සිට උඩ බැලුව විට අලංකාරයක් නේ ඇලපිල්ලක් එන්නේ. දිස්සේ එක ලකුණක් අඩු වෙනවා පුතේ ලකුණු 5යි. සදිර මාදුරු ලස්සනම දියැල්ල රාවණා දියැල්ලයි. රාවණා ඇල්ල බැලීමට මිනිසුන් බොහෝ දෙනෙක් පැමිණෙනවා. දියැල්ල රැක ගැනීමද රුක ගැනීමද? රැකනම් පුතේ මේ බිඳුවට උඩ යන්න බෑ මේ කැල්ල. බිඳුව ගාවි මේ බිඳුව නම් මෙන්න මෙතනින්ම තමයි පාවිච්චි කරන්න වෙන්නේ. එකම රත්තකේ රඳව ගමු. මේක මේ රැකත් රුකයි අතරමැද එකක්. يعني මේ උඩට ගිහිල්ලා පොඩ්ඩක් මේක හදාගමු. මොකද දැන් මෙහෙම එක ලකුණු අඩු කරා නාම හිතනවා ඇති මේ අනිත් පැගේ වැළුවේ නැහැ කියලා. පුතේ එහෙම වුණාම චුට්ටක් අඩුපාඩු හැදෙනවා. අවිච්ච වෙලා අපි අඩුපාඩු හදාගමු. දැන් මම මේක එක ලකුණක් අඩු කරනවා. මේ තව පොඩ්ඩක් පුතේ පහත් කරමු. يعني මේ බිඳුව කෙලින් මෙහා දාන්න එපා. අනේ ඒක පොඩි highlight වෙච්ච හින්දා ලකුණක් අඩු කරමු. ලකුණු 5යි. අනිත් එකත් එක අවබෝධය එයි ඉතින්. එතකොට අනිත් වාක්‍යෙට ගැටලුවක් තිබුණේ නැහැ. උත්තරේ මාදුරු දියැල්ලේ නම රාවණා ඇල්ලයි. ඉහළ සිට පහළට වැටෙන විට රාවණා ඇල්ල හරිම ලස්සනට පෙනුනේ. රාවණා ඇල්ල නැරඹීමට මිනිස්සු විශාල ප්‍රමාණයක් පැමිණ සිටියා. ලකුණු දෙන්න පුළුවන්. 6ම දෙන්න පුළුවන්. තිසුර මාදුරු දියැල්ලේ නම රාවණා ඇල්ලයි. එම දියැල්ල විශාල කඳු මුදලකින් කඩා හැලේ. මාදුරු දියැල්ල නැරඹීමට මිනිසුන් බොහෝ දෙනෙකු පැමිණ සිටියේය. ලකුණු 6ම දෙන්න පුළුවන්. සතික මාදුරු දියැල්ල වටා ගොඩාක් ගල් ඇත. එය පහළට ලෑන මුරුදු කඩා වැටෙන විට ගොඩාක් ලස්සනයි. දියැල්ල බලන්න ගොඩාක් කට්ටියයි. ලකුණු 5යි පුතේ පහළට ලෑන මුරුදුජ. මෙතුස දියැල්ල පරිසරයේ සුන්දර කරන අංගයක පුතේ වෙනස් වෙන්න ඕනේ මේක. මොකද මාදුරු දියැල්ල නම් එතනින් පටන් ගන්න ඕනේ. දියැල්ලේ වතුර බොන්න මනසතුන් පැමිණි නයන මුරුදුජ අපට ජලය ලබා දෙන දියැල්ල රැකගනිමු. මාතෘකාවෙන් එළියට යන්න පුතේ. පළවෙනි වාක්‍යය මාදුරු දියැල්ල පරිසරයේ සුන්දර කරන අංගයක කියලා ලිව්වනම් මම දැකපු දියැල්ල ගැන ලියන්න කියන්නේ පුතේ. මම දෙවෙනි වාක්‍යයට එක පළවෙනි වාක්‍යයට එක ලකුණක් දෙවෙනි වාක්‍යයට එක ලකුණක් තුන්වෙනි වාක්‍යයට ලකුණක් දෙන්නම්. මාතෘකාවෙන් එළියට ගිහිල්ලා මෙතස ඔය අනිත් අයට ලකුණු ගොඩක් දීපු හින්දා ලකුණු දුන්නේ.
දැන් පහේ ළමෙක් හතර ළමෙක් නම් මම එකට දෙන්නේ ලකුණු බිඳුවයි. පැහැදිලිද? මාතෘකාව මාදුරු තියලා ඉන්න මම දැකපු දැන් අනිත් ඔක්කොම ලියලා තියෙන දැකපු දේවල් ටිකනේ. එතන ඒ විදිහට ලියන්න උත්සාහ කරමු. ලකුණු 3යි දුන්නේ. එනුලි මාදුරු දියඇල්ල ඉතා මනරම් දසුණක් ගෙන දෙයි. ඒ පිහිටා ඇත්තේ මොන්රාල් දිස්ත්‍රික්කයේය. මෙම දියඇල්ලේ ජල දහරාව ගලා බසින විටදී බොහෝ ඈතට ජල බිඳු විසිරී යයි. ලකුණු 6ම දෙන්න පුළුවන්. නිම්සර මාදුරු දියඇල්ල රාවණාඇල්ලයි. දියඇල්ලෙන් වතුර පහළට ලෑන මුරුදුජ ගලා බසී. දියඇල්ල ඉතා ලස්සනයි. අර මේ වචන අතර පරතය හදාගන්න. මේක වැරදි සම්පූර්ණයෙන්ම. මම එතන ලකුණක් අඩු කරනවා. ලස්සනයි කියද්දි වචන දෙකට කඩන්නේ නැහැනේ. උඩ පහළට කියද්දිමත් ලකුණක් අඩු වෙනද ලකුණු 4යි දෙන්න වෙන්නේ නිම්සරට. නෙතුසි මාදුරු දියඇල්ල කඳු මුදුනේ සිට පහළට ලෑන මුරුදුජ කඩා වැටෙයි. කිරිපාටින් ගලා හැලෙන ජල දහර පරිසරය අලංකාර කරයි. මාදුරු දියඇල්ල රාවණා දියඇල්ල නමින් ප්‍රසිද්ධ වී ඇත. ලකුණු 5යි පුතේ පහළට ලෑන මුරුදුජ. තෙනුලි කිව්වද මන්ද මාදුරු දියඇල්ල සුන්දර පරිසරයක පිහිටා ඇත. ඒ දියඇල්ල උස් තැනක සිට පහළට ගල් අතරින් ගලා බසී. මාදුරු දියඇල්ලේ වතුර හරිම සීතලයි. ලකුණු 6ම දෙන්න පුළුවන්. සමින් සසඳ ගෙමේ මාදුරු දියඇල්ල හරිම ලස්සනයි. දියඇල්ලේ වතුර හරිම ලස්සනයි. මාදුරු දියඇල්ලේ මීදුම් වගේ පෙනේ. පුතේ පළවෙනි එකයි දෙවෙනි එකයි ඉතින් එකම වගේ තමයි. දියඇල්ලේ නෙමෙයි දියඇල්ලේ තියෙන්නේ. ඔය ඉතින් මාදුරු දියඇල්ල හරිම ලස්සනයි. මාදුරු දියඇල්ලේ වතුර හරිම ලස්සනයි. මෙතන එක ලකුණක් අඩු කරන්නම් දෙකටම. තුන්වෙනි එකේ ඇල්ලේ කියද්දි ලකුණක් අඩු වෙනවා. අල්ලේ කියපු ඉඳලා ලකුණු 4ක් දෙන්නේ සසඳට. සමින්ද ලියලා මාදුරු දියඇල්ල ඉතා ලස්සනයි. මාදුරු දියඇල්ලේ නම රාවණා නයන මෘදුජ. දියඇල්ල අවට පරිසරය අලංකාර දර්ශනයක තාලුජෂ නයන්න දන්තජ. මම අවසාන වාක්‍යෙට දෙන්නේ නෑ පුතේ ලකුණු. දෙවෙනි වාක්‍යයේ රාවණා කියද්දි නයන මෘදුජ වෙනස් වෙන්න ඕනේ. දෙකම මාදුරු පටන් ගන්නවා. එහෙනම් මෙතන අවසානයේ ලකුණු දෙකම අඩු වෙනවා. අකුරු දෙකක් වැරදි හින්දා දර්ශනයේ තාලුජෂයයි ෂයයි දන්තජනයි. එතකොට මේ එතන දෙකයි රාවණා කියද්දි ඉංක ලකුණයි 3යි. එක දිගට මාදුරු පටන් ගන්න හින්දා ලකුණුකුයි ලකුණු 4ක් අඩු වෙනවා. ඒ කියන්නේ අර ලකුණු දෙකයි ඉතුරු වෙන නිසා. වෙනස් කරලා ලියමු. ගානුත් කිව්වද මන්ද? නෑනේ. මාදුරු දියඇල්ල බෝපත්තල්ලයි. එහි දුටුවන්ගේ සිත් සතුටු කරයි. බෝකොලයක හැඩය ගන්නා නිසා ඒට එම නම ලැබී ඇත. ලකුණු 6ම දෙන්න පුළුවන්. සනුප මාදුරු දියඇල්ල ජලය විශාල ප්‍රමාණයක් නයන මුරුදුජ ඇත. එහි අවට සතුන් විශාල ප්‍රමාණයක්. පුතේ ඔක වචන අතර පරතරේ. මම දෙවෙනි වාක්‍යේ ලකුණු දෙන්නේ නැහැ. බය වෙන්න එපා. මේ යට රූලකුත් තියනවා ලියන්න. වචන අතර පරතරේ නෑ පුතේ. ප්‍රමාණයක් නයන මුරුදුජ නෑ. මාදුරු දියඇල්ල සුන්දරයි. ඒතර පළවෙනිට එක ලකුණයි, දෙවෙනි එකට තුන්වෙනි එකට ලකුණු 2යි, ලකුණු 3යි. වචන අතර පරතරේ නෑ. ප්‍රමාණය කියද්දී දෙකේම නයන මුරුදුජ දාලා නෑ. ගිහන්සා මාදුරු දියඇල්ල ඉතා සුන්දරයි. දියඇල්ල පටන් ගන්නේ පුංචි දිය උල්පත් වලින්ය. දියඇල්ලේ ජලය නිල් පාටයි. ඔව් ලකුණු 6ම දෙන්න පුළුවන්. ඊළඟට මන්දුලේ කිව්වනේ. සනුත්ම මාදුරු දියඇල්ල රාවණා නයන මෘදුජ ඇල්ලයි. එය හරිම සුන්දරයි පුතේ. වචන ප්‍රමාණය මදි. කඳු මුදුනින් ගලා බසින ගලා හැලුණු දියඇල්ලේ ජලය අපේ ඇඟේ වැදුනි. පුතේ පළවෙනිට එක ලකුණක් අඩු වෙනවා. දෙවෙනි එකෙත් එක ලකුණක් අඩු වෙනවා. හේතුව වචන ප්‍රමාණය මදි. ඒතර ලකුණු 4යි සනුත්මට. නිමංසා අකුරු කැතයි. මොනවා මේ ලියලා තියෙන පුතේ? නිමංසා මම මේකට නම් පුතේ එක ලකුණක්වත් දෙන්නේ නැහැ ඔයාලට. කරුණාකර මේ අකුරු ටික නම් වෙනස් කරලා ලියන්න පුතේ. නිමංසා මොකද වෙලා තියෙන්නේ? නිකන් කම්මැලි හිතුණාද? මේ උඩ වචන ටිකක් පුතේ සම්පූර්ණ වෙනස් නිකන්. කරන්නේ හරි කම්මැලි. මේ වෙන රචනාවක් මේ තියෙන්නේ.
අනිත් එකේ රචනාව තියෙන පුතේ මේක සම්පූර්ණයෙන් මේ මකන්න පීපරෙන් මකලා ආයි ලියන්න. නිවන්සා ඉන්නවද? මොකද උනේ පුතේ? ඇයි මොකද උනේ? ඇයි අර අරම ලිව්වේ? අකුරු ලස්සන ලියමු. නුරාත් මේ මදි අකුරු නුරාත්ගෙත් එහෙමයි මේ. කුඩා හරි මයික් එක ඔෆ් කරමු. තව ටිකක් තියෙනවනේ කතා කරලා යනවා. ඔහොම කියන්නේ යන්නම් මම. මේ නිවන්ස ඔය කලින් මේ කියන්නේ මේක රචනාව නෙමෙයි ඔය කලින් එකේ මේ ඊට පස්සේ එකේ රචනාව දාලා තියෙන්නේ. පුතේ ආයෙ මකල වෙලා ඔය රචනාව මම නොකියව ඉන්නම්. ආයෙ රචනාවක් දාන්න ලස්සන ලියලා. ඔහොම ලියලා හරියන්නේ නැත. කුඩා කුඩා කදුරු එක වී දිය කදක් සැදෙයි. දිය කඳා සංඥය කදුරු වෙනවා. එතන වැරදි පුතේ නුරාත්. මාදුරු දියැල්ල තිබුණේ නයන මෘදජ වැල්ලවායේ මාර්ගයේය. නයන මෘදජ වෙන්න ඕනේ. ඒ නැරඹීමට සංචාරකෝ පැමිණිති. අවසාන වාක්‍ය දෙක විතරයි හරි. ඒත් ලකුණු 3යි දෙන්න වෙන්නේ නුරාත්. එසන්්‍ය මාදුරු දියැල්ලේ නම රාවණා නයන මෘදජ පාරේ යන අයට දියැල්ල පෙනෙනවා. දියැල්ල නැරඹීමට ගොඩාක් අය එනවායි. මම හිතන්නේ කියවුවා ලකුණු 5ක් දුන්නේ. සංජලී දිලක්නා මාදුරු දියැල්ල ඉතා සුන්දරය. එහි දියැල්ල කන්දක් උඩින් ගලා බසී. මාදුරු දියැල්ල නැරඹීමට බොහෝ පිරිසක් රැස් වේ. ලකුණු 6ම දෙන්න පුළුවන්. තින මිරංගේ කිව්වා පබසරා කුඩා විදරුවා. මාදුරු දියැල්ල කොස්ලන්ද දියැල්ලයි ඒ දියැල්ල කන්දකින් පිනිබිදුසේ පහළට ලයන්න මු르දිජ ගාලා නෙමෙයි පුතේ ගලා. ඇලපිල්ලක් එන්නේ නැහැ ගයන්නට. මාදුරු දියැල්ල හරිම ලස්සනයි. ලකුණු 2ක් අඩු වෙනවා පුතේ අකුරු 2ක් වැරදි හින්දා. ලකුණු 4යි පබසරාට. තුහිනගේ කිව්වා. sorry තිනුරගේ කිව්වනේ. දුන්ගෙන් දැල්ලයි ඒ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. එය කිව්වද මන්ද පළවෙනි වාක්‍යය හරි පුතේ දෙවෙනි වාක්‍යය හරි. එය අවසාන එක නම් පේන්නේ නැහැ පුතේ. ඉනිදුගේ රචනාව හම්බුණා අපිට. දෙව්මිනි මාදුරු දියැල හරිම ලස්සනයි. ඒ ඉහළ සිට පහළ ජලයේ ගලා බසී පහළට මාදුරු දියැල නැග සිටින විට ඇඟට සිසිලසක් දැනේ. ලකුණු 5යි පුතේ පහළට වෙන්න ඕන දෙව්මිනි. තුහිනගේ මං කිව්ව රචනාව දීසනා මා එක මගේ මල්ලත්ත ගැනනේ. ඉසුමි මාදුරු දියැල්ල නම් පාසි ඇල්ල. එහි ගල් තලාවක් මැදින් පාසි වැල් සමග දිය ගලා යයි. මාදුරු දියැල්ල අරිම නෙවෙයි පුතේ හරිම. ලකුණු 5යි. චතුමි මාදුරු දියැල්ල කන්දෙන් පහළට වැටෙන විට සුදු පෙනපිඩු වගේ දුටු වෙමි. වර්ෂාකාල දියැල්ල හරිම සුන්දරව පෙනුනි. දියැල්ල ගල්වල හැපී පහළට වැටෙන විට ඉතා අලංකාර තිබුණි. ලකුණු 6ම දෙන්න පුළුවන් චතුමිට. නිමංසගේ ඔන්න මාදුරු දියැල්ල ගැන රචනාව. නිමංස මේ මට ඔයාගේ අකුරු වෙනස් වෙන්න ඕනේ කියලා හිතනවා. නිමංස ලියපු විදිහ මට මතකයිනේ. දැන් මේ විදිහට වෙලා තියෙන්නේ. මාදුරු දියැල්ල රාවණා නයන මෘදුජ ඒ ඉතා සුන්දරත්වයෙන් පිරි මනරම් දිය නෙවෙයි පුතේ දිර තියෙන්නේ මෙතන. දිර ඇල්ලකි. රාවණ ඇල්ල පිහිටියේ වැල්ලවාය ප්‍රදේශයේ මෙතන හල් වෙනවා ෂ ප්‍රදේශයේ තාලුජ ෂ වෙනවා. ඒතර අවසානයේදී ලකුණු දෙන්න බෑ පුතේ අකුරු ගොඩක් වැරදි. දෙවෙනි එක අකුරක් වැරදි. පළවෙනි එකෙත් එක අකුරක් වැරදි. ඒතර ලකුණු 2යි නිමංසට මම අද දෙන්නේ. වැරදි හදාගන්න ඔය වැරදි තමයි තියෙන්නේ. අකුරු වැරදි හදාගත්තම හරි. සඳසි මාදුරු දියැල්ල හරිම සුන්දර දසුණක්ය. එය ගලාගෙන බහින කොට පෙන නයන මෘදජ කැටි මතුවේ. මාදුරු දියැල් ඇලි වලින් ලස්සනම දියැල්ල චිමිනි දියැල්ලයි. හරි. දියැල්ල කියලා තියෙන එක ලකුණක් අඩු වෙන්නේ ලකුණු 5යි. අනුජ මාදුරු දියැල්ල රාවණා දියැල්ලයි. ඒ දියැල්ල විශාල කඳු නෙමෙයි පුතේ කඳු මුදුනකින් ඇද හැලුනි. එහි පරිසරයේ අලංකාරෝ පිහිටා තිබුණා. නයන මෘදුජ පුතේ තියෙන්නේ. ඔව්
තිත ඔව්. තියෙනවා. තිත තියෙනවා ඇතිනේ අවසාන එකේ මට පේන්නේ නැහැ ඒක. තියෙනවද? නෑ. ඒක තමයි. එතනත් වැරද්දක් තියෙනවා. කඳු කියද්දීන් සංඥකේ වැරද්දක් තියෙනවා. ඒක ලකුණු 4යි. ඒ වැරදි හැදෙන්න ඕනේ. උමාෂි ඇයි මේ අකුරු තරහටද දාන්නේ? මාත් එක තරහටද, පේපරෙත් එක තරහටද, අම්මත් එක තරහටද, කාත් එක තරහ උමාෂි. මේව වෙනස් වෙන්න ඕනේ පුතේ. අය කිසි ගැටලුවක් නැහැ. දැන් ඔන්ලයින් තමයි. ඉතින් අකුරු ටික වෙනස් වෙනවා. දැන් මෙතනින් අහුවෙනවනේ. දියැල්ල කඳු මුදුනක සිට පහළට පුතේ කඳු කියද්දීන් සංඥකේ දාලා නැහැ. මුදුනක මේ පහළට කියද්දීන් ලයන මෘදුජන. ඉතින් පළවෙනි එකේ වැරදි. වෙගයෙන් තියෙන්නේ. ඒතර පළවෙනි වාක්‍යය කියවල වැඩක් නැහැ. හිරු එළියේ වැටුණු දිය කඳ රිදී කඳක්සේ හල් වෙනවා බැබෑලෙයි. බැබෑලෙයි නෙමෙයි පුතේ. බැබලෙයි. તો දෙවෙනි වාක්‍යය ගන්න විදියකුත් නැහැ. අකුරු දෙකක් වැරදිනේ වාක්‍යෙම. දියැල්ල ළඟ සිටන විට ඇඟට සිසිලසකි දැනේ. තුන්වෙනි වාක්‍යයට මම ලකුණු දෙන්න විදිහක් නැහැ මාෂි. සිසිලසක් හල් වෙන්න ඕනේ. දැනේ කියද්දීන් තිත නැහැ. ඒතර වාක්‍ය තුනෙන් වැරදි දෙක අහු වෙනවා පුතේ. දැන් ලකුණු බිඳුවයි. දැන් බිඳුව ගත්ත පළවෙනි කෙනා. අගණක කිව්ව මං. සස්මිත. මාදුර දියැල්ල වන්නේ දුම්හිඳු දියැල්ලයි. ඒ සුදු පෙන කැටි පහළට ඇද හැලෙන්නේ සිරිපොටක් ලෙසින්. මොකද පුතේ අදහස් කරේ? දුම්හිඳු දියැල්ලේ උස මීටර් පොතක් ලෙසයි. සිරිපොටක් කියන්නේ මොකක්ද ඒකේ අදහස ඉතින්? සාරි පොටක් වගේ අදහසද එහෙමද? ඔව්. ඒක තමයි. එතන ගැටලුවක් තියෙනවා. අකුරක වැරද්දක් තියෙනවා. ඊට පස්සේ පුතේ මේ මීටර් කියලා වචනයක් කියලා දීලා නැහැ. දැන් පේපරේ වැරදුනත් මීටර් කිව්වම මම ඒත් කියන්නේ මීටර් නෙමෙයි මීටර කියලා. ඉතින් ඒව ඔළුවට යන්න ඕනි. ගණන් කතා කරන වෙලාවේ මම කියලා දීලා තියෙනවා නේද? එතනත් වැරද්දක් තියෙනවා. ඔක මම නිතරම කියනවා. මීටර් නෙමෙයි පුතේ මීටර. එතන වැරදි දෙකයි පුතේ. ඒතර ලකුණු 4යි. අකිත මාදුරු දියැල්ල පිහිටා තිබුණේ ඇල්ල ප්‍රදේශයේ උඩ සිට පහළට ගලා හැලෙන දිය දහර ඉතා සුන්දරයි. මාදුරු දියැල්ල නැරඹීමට බොහෝ දෙනා පැමිණේ. ලකුණු 6යි. මෙතුම්යා මාදුරු දියැල්ල රාවණ ඇල්ල වෙයි. ඒ කඳු මුදුනේ පටන්ගෙන ගල්පරවල වැදී පහළට ගලා හැදී එමෙන්න ඒ නැරඹීමට සංචාරකයන් බොහෝ පැමිණ සිටියහ. අයිම දෙන්න පුළුවන්. මම හිතන්නේ මේ තව එකක් තියෙන්නේ චනුක. මාදුරු දියැල්ල අලංකාර පරිසරයකින් සමන්විතය. එහි ජලය ගලා හැලෙන ශබ්දයේ අසා සිටින්න මට ආසා හිතුනේ නයන මුර්ධජ. ඒ නැරඹීමට බොහෝ පිරිස් පැමිණ සිටියහ. තුනෙන් පුතේ අකුරු ගන්න වැරද්ද දිනවා. ඒතුළු ලකුණු ඔයාලට දෙන්න වෙන්නේ 3යි. මම හිතන්නේ දාපු සියල්ලම මම කිව්වා. දිනිරුගේ තව තියෙනවා නේ කියවන්න. දිනිරු කිව්වා මම හිතන්නේ ඉස්සරිය. මාදුරු දියැල්ල ලස්සනයි. ඒ උඩ සිට පහළට ජලයේ ඇද හැලෙයි. දියැල්ල ළඟ කන්දක් තියෙනවා. දිනිරුගේ පුතේ පහළට ලෑන මෘදුජ වෙන්න ඕනේ. ලකුණු 5යි. කලින් වෙන එකක්ද කොහොමද දිනිරු දාලා තිබුණේ? හරි. ඔන්න එන රචනා ටික ඔක්කොම කියලා ඉවරයි. එහෙනම් ලකුණු ටික කට්ටියට සමූහයට දාන්න පුළුවන්. මේ කියපු නැති කෙනෙක් ඉන්නවා නම් අපෝ කියන්නේ ඊටු ලකුණු බලලා දෙන්න. එහෙනම් ඔයාලගේ රචනාව බැලුවා 8 දෙක පත්‍රේ. ඒකේ ලකුණු ටික සමූහයට දාන්න. ඊළඟට අද බ්‍රහස්පතින්දානේ. කියන්නේ හෙට අනිද්දා උදේ සෙනසුරාදා උදේ ආපහු පන්ති හම්බෙනවා. සෙනසුරාදා උදේ ඔයාලා කරන්න ඕනේ 9 එක පත්‍රේ. දැන් අද 9 එක කරන්නේ කොට සාකච්ඡා කරන්න බැරුණානේ. 9 එක පත්‍රය සහ 9 දෙක පත්‍රය රචනාවත් එක්ක. මොකද දැන් අර පේපරේ එක්කතේ මුල් වගේ ප්‍රශ්න සරල නෑ. ඉතින් වැඩිපුර තියෙන ඉඳ සාකච්ඡා කරන්න කාලයක් වෙනවා. දැන් අද අපි පටන් ගන්න පැය 2යි විනාඩි 20ක් වෙනවා. ඉතින් එතකමුත් දෙවෙනි පත්‍රය විතරයි සාකච්ඡා කරේ. සාකච්ඡා කළ යුතු කරුණු සාකච්ඡා කරන්න වෙනවනේ. එහෙනම් සෙන්සුරාදා උදේ 9 එක පත්‍රය ලියලා තියෙන 9 දෙක පත්‍රය ලියන්න. මම හිතනවා දැන් ඉඳලා ආපහු රචනා ටික කරන්න ටිකත් ඔහොම දාපු එක අතෑරලා මේ වෙලාවේ ඉඳලා රචනා ටිකත් ආපහු දාන්න පුතේ. නැත්නම් ආපහු ආපස්සට ගිහලා බලන්න ගැටලුවක් එනවා.
දැන් මේ ඔයාලා ලියලා ඉවරලා 9 2 රචනාව නැවත කලින් දැම්ම නම් ඒක නොසලකා දැන් දාන්න. මොකද මෙතන ඉඳලා තමයි දැන් අද දිනේ ඉඳලා තමයි 26 උදේ ඉඳලා තමයි රචනා ටික බලන් යන්නේ. එහෙනම් සර් කැඩි කැඩි ඇහෙන්නේ. සිග්නල් අඩුවක් ඇත්තේ හරියයි. නැවත රචනාව දාන්න කියලා මම කියන්නේ. 8 2 9 2 පත්‍රයේ රචනාව නැවත දාන්න දැන්. කලින් දාලා තිබුණා නම් මම හිතන්නේ දෙන්නේ තුන් දෙනේ දාලා තිබුණේ. ඒක දැන් හොයන්න ගියාම අර අතට පැටලෙනවනේ. දැන් නැවත රචනාව දාන්න මම මෙතන ඉඳලා ඉස්සරහට තමයි රචනා ටික කියවන්නේ. හරි. එහෙනම් අපි අදට නතර කරමු.